වාක්‍රීති ටියුට් එක ඔයාලා අරගත්තද? ගන්න බැරි වුණා සර්. ගන්න බැරි වුණා නම් ඒක පොඩ්ඩක් මතක් කරලා ගන්න. එතන තියෙන පොතේ ටියුට් එක මෙහෙම. ඒ ටියුට් එක තියෙන්නේ කියව ගන්න විතරයි. හරිද? හේතුව මොකද දන්නවද? එතන තියෙන පොතේ රීති 23ක්. ඒ රීති 23 මේ 9 පන්ති දුවලට ඕනි නෑ. ඒක 10 දී සහ 11 දී ඕනේ ටිකත් එක්කම තමයි ඔක්කොම ටික තියෙන්නේ. ඔයාලා ඒක ළඟ තියාගෙන හිමින් සීරුවේ කියව ගන්න. අපි පහුගිය සතියේදී මේ 9 පන්තියේ පොතේ තියෙන රීති කීපයක් සාකච්ඡා කරා. මෙතනින් අපි ගෞරවාර්ථ පද ගැන ඊට පස්සේ නිත්‍ය බහුවචන පද ගැන සාකච්ඡා කරා නේද? මතකද? හරි. දැන් ඒ ටික ආශ්‍රයෙන් අපි පොඩි අභ්‍යාසයක් කරලම අද පන්තිය පටන් ගමු. ඔයාලට දැන් ස්ක්‍රීන් එක පේනවා. මම මේකත් ඔයාලගේ මේකට දාලා ඇත්තේ. මේකත් අරගන්න. දැන් අපි මේ අභ්‍යාසය නිකන් කරමු. ඔයාලා පොඩි පොතක් හරි කොලයක් හරි අරගෙන පොත ගන්නකො. පොත අරන් වාක්‍ය සාධනය කියලා ලියා ගන්න දිනේ දාලා මේ පළවෙනි අභ්‍යාසය කරන්න බලන්න. වචන ටිකක් දීලා තියෙනවා. ගෞරවාර්ථ පදයි නිත්‍ය බහුවචන පදයි. ඒ වචන ටික ඔයාලා දැන් වෙන් කරන්න ඕනි උක්ත සහ අනුක්ත වශයෙන්. අභ්‍යාස කරන්න බලන්න ටක් ගාලා පටන් ගන්න. හරි දැන් පටන් ගන්න. යසඳ ඇහෙනව නේද? යසඳ යසඳට ඔව් ඇහෙනව නේද දරුවෝ? ඔව් සර්. හරි එහෙනම් මේ අභ්‍යාසය පටන් ගන්න පළවෙනි එක මේකේ තියෙනවා වචන සමූහයක් දීලා ඒ වචන සමූහය ඔක්කොම පුතේ අපිට ගොඩවල් දෙකකට දාන්න පුළුවන්. එකක් ගෞරවාර්ථ පද අනිත් එක නිත්‍ය බහුවචන පද. ඒ ගොඩවල් දෙකේ සමහරක් වචන තියෙනවා උක්තේව සමහරක් වචන තියෙනවා අනුක්තේව. තෝරලා හරියට දාන්න බලන්න. මං ලියලා ඉවරනාට පස්සේ එක්කෙනාගෙන් එක එක්කෙනාගෙන් උත්තර අහන්නම්. තෝරලා වෙන් කරලා දාන්න බලන්න. මේ පහුගිය පාඩම ආශ්‍රයෙන් තමයි මේක මම මේ ඔයාලට දීලා තියෙන්නේ. තව අභ්‍යාස දෙකක් තියෙනවා. ඒ දෙකත් කරලා ඉවර කරලා අද පාඩමට යන්න. පටන් ගන්න එහෙනම්.
ලීලි ඉවරලා කියන්න. යසඳත් ඉවරද? යසඳ යසඳට මං කියන එක ඇහෙන්නේ නැති වෙන්න මට තේරෙන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. යසඳට ඇහෙනවද මං කියන එක? යසඳ 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 පන්තියේ නැද්ද? තසන්න ඉවරද තසන්න? ඔව් සර්. ගීෂානි වා වැඩේ කරාද? තාම ඉවර නෑ සර්. හරි කරන්නකෝ ඔය. මම එතකම් මේ යසඳව පොඩ්ඩක් බලන්න. යසඳ යසඳ ගීෂානි ඉවරෙච්ච හැටි කියන්න අපි කතා කරමු.
යසන්ද Sir, යසන්දට මං කියන එක ඇහෙන්නේ නැත්තේ ඇයි? hello. යසන්දට මං කියන එක ඇහෙන්නේ නැත්තේ ඇයි කියලා මං අහන්නේ මේ. යසන්ද Oh, sir. ඇයි පුතේ මං කියන එක ඇහෙන්නේ නැත්තේ ඔයාලට? Oh, I can't hear. මොකද්ද? දැන් මං කියන එක ඇහෙන්නේ නැද්ද ඔයාලට? Yeah, sir. හරියට ඇහෙන්නේ. ඔයා ඉන්න තැනට සිග්නල් ප්‍රශ්නයක් තියෙනවද? Oh, sir. ඉතින් මේක සෑහෙන ලොකු ගැටලුවක්නේ. දැන් මං සෑහෙන වෙලාවක් තිස්සේ කතා කරනවා ඔයාට ඒක ඇහුන්නේ නැහැ කියලා කියන්නේ. දැන් අපි වැදගත් පාඩමක් ඉගෙනුවත් ඔයාට ඇහෙන්නේ නැහැ නේ. ඔක මේ මුල් දවස්වල තිබුණේ නැහැ නේ ඔය ප්‍රශ්නේ. Yeah, sir. ඇයි දැන් එහෙම වුනේ? ද යසන්ද මයික් එකත් ඕෆ් කරලා වෙන මොකක් හරි වැඩකද ඉන්නේ? යසන්ද මොකක්ද sir? මයික් එකත් ඕෆ් කරලා වෙන මොකක් හරි වැඩකද ඉන්නේ? Yeah, sir. මෙහෙමයි දරුවෝ මේ පන්තියට සම්බන්ධ වෙන්න ඔයාට දිගටම ඇහෙන්නේ නැත්නම් ඔයා මොකක් හරි ක්‍රමවේදයක් හදාගන්න එක ඇහෙන විදිහකට මේ හදාගන්න නැත්නම් තේරුමක් හරි නැහැ sir. මෙලෝදියක් කියන එක ඇහෙන්නේ නැත්නම් මේ පන්ති ඇඩි ඇහෙන්නේ. ඒක තමයි මම කියන්නේ මොකක් හරි ක්‍රමවේදයක් හදාගෙන අනිත් පන්ති වලටත් එහෙමද? අනිත් පන්ති වලට එහෙම නැහැ. ඉතින් ඇයි එහෙනම් දැන් මෙහෙම වෙන්නේ? හරි මොකක් හරි ක්‍රමයක් හදාගන්න මේ හරි sir. ඇහෙන්නේ නැති ප්‍රශ්නේ විසඳගන්න. මොකද නැත්තම් පන්ති භාගයකට භාගයක් ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රශ්නයක් නේ. හරි. ඒක ගැටලුව. දැන් ඔයාලට මගේ සිග්නල් අඩුව පෙන්නනවද රතු පාටින් මේවා? ඒත් නැහනේ. ආ ඉස්සෙල්ලා පෙන්නුනා sir. ඔව්. කෙසේ හෝ මොකක් කර ක්‍රමයක් හදාගන්න නැත්තම් තේරුමක් නැහැ වැඩෙන් එක මම දැන් කෑ ගහනවා ඔයාලට ඇහෙන්නෙත් නැහැ. මේ පාඩම කතා කරන එකෙන් ප්‍රතිඵලයක් එන්නේ නැත්නම් වැඩක් නැහැනේ මේ කතා කරලා. හරි ඒ නිසා මේ මොකක් හරි ක්‍රමවේදයක් හදාගන්න. මොකද අනිත්‍යවට එන්නේ නැත්නම් මේකට විතරක් එහෙම වෙන්න හේතුවකුත් නැහැනේ. ඒකයි. ඒ මුල් දවස් ටිකේ එහෙම ගැටලුවක් තිබුණේ ඇසද පන්තියට හොඳට සම්බන්ධ වුණා. දැන් මේ ඇහෙන්නේ නැති වෙන්න කියනවා. දැන් මම ඉස්කෝලේ වැඩ කරන කෙනෙක්නේ. සමහන් දන්න සමහර කොල්ලන්ට ඇහෙන්නේ නැති වෙන්න හේතු ගොඩාක් තියෙනවා. සමහරු මයික් ඕෆ් කරලා ගෙදර අයට ඇහෙන්නේ නැති වෙන්න ෂේප් එකේ පන්ති වෙන මොන හරි වැඩක ඉන්නවා. එහෙම වුණාමත් ඇහෙන්නේ නැහනේ. ඒව නම් කරන්න එපා. හරි sir. ඔව් සිග්නල් ප්‍රශ්නයක් නම් ඉතින් අපිට ඒක විසඳන්න බෑ තාක්ෂණික ගැටලු කියන ඒවා. ඒවා විසඳෙන්න ඕනේ ඒවා. එහෙම නැතුව නම් නිකරුණේ මේ අපි හැමෝගෙම කාලය නිකරුණේ වැය කරවන්න එපා. ඒක ඔයාටත් පාඩුවක් කාටත් පාඩුවක්. හරි sir. මේ වැඩේට කැමති නෑ නිකන් මේ හරි බලමු මම දවසක් දෙයක් බලන්නම් මේක එහෙම නැත්තම් මං ඇසඳලා ගෙදර කට්ටියට කතා කරලා මොකද්ද මේ වෙන්න හේතුව කියලා එයාලට පොඩ්ඩක් දවසක් චෙක් කරන්න කියලා කියනවා සිග්නල් ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න කියලා. හරි sir. හරි බලමු. නැත්තම් බෑ කියන්නේ මේ උගන්නන වැඩේ ඉස්සරහ ඉගෙන ගන්න වැඩේ අවංකව කරන්න එපා. ඒක කෙරෙන්නේ නැත්තම් මොකක් හරි වෙන විකල්පයකට අපි යන්න ඕන. හරි. අපි දැන් ඔන්න වැඩක් බාර දුන්නා කරන්න කියලා. ඒ තමයි වචන ගොඩක් තියෙනවා. ඒ වචන ගොඩවල් දෙකකට බෙදන්න ඕනේ. මොකද්ද ගොඩවල් දෙක? ගෞරවාර්ථයි. ඔව් රචනා බලන මම ගෙදර වැඩ කරන් යන්න කියපුවා දැන් මේ වැඩෙන් පස්සේ බලනවා. ගෞරවාර්ථ පදයි නිත්‍ය බහුවචන පදයි තමයි මේ වචන ගොඩේ තියෙන්නේ.
හැබැයි ඒ තියෙන්නේ සමහරක් ඒවා උක්තයි සමහරක් ඒවා අනුක්තයි. මම උක්ත අනුක්ත ભેදය කියලා දීලා තියෙනවනේ පාඩමකින් මීට පෙර. කියලා දුන්නා නේද? ඔව් සර්. ඔව් එහෙනම් හරි. දැන් බලමු මුලින්ම පටන් ගමු අපි තසන්‍ය උත්තර කියන්න පුතේ කොහොමද ඔයා වෙන් කරේ කියලා? මුලින්ම ගෞරවාර්ථ පද ටික කියන්න උක්තයි අනුක්තයි. ගෞරවාර්ථ පද උක්ත වලට දැම්මා පුතණුවෝ, පියානෝ, ඔව්. මලනුවෝ, ඔව්. ශ්‍රීමතනෝ, පුතානෝ. පුතානෝ. very good. ඊට පස්සේ අනුක්ත ඒවට අනුක්ත දැම්මා නැගණියන්, පියාණන්, ගුණවතානන්, සොයිරාණන්, මෑණියන්, පුතාණුවන්, පියාණන්. පියාණන් very good. ඊට පස්සේ නිත්‍ය බහුවචන ඒවා උක්ත උක්ත දැම්මා කෙනෙක්, සමහරෙකු, ඕ කෙනෙක් වලට ඉස්සල්ලා වචනයක් නැද්ද නිත්‍ය බහුවචන පදයක් උක්ත එකක් සමහරු, ඔව් සමහරු අයෙක් කෙනෙක් ඇතමෙක් සමහරෙක් සමහරු කවුරු කියලා පද ටිකනේ අපි කිව්වේ. එතකොට සමහරු කියන එක නිත්‍ය බහුවචන උක්ත පදයක්. හරි එහෙනම් සමහරු ඊට පස්සේ කෙනෙක් ඊට පස්සේ සමහරෙකු, ඕ සමහරෙකු උක්තයිද එක්කු කියලා આવොත් ඒ වචනේ උක්තයිද පුතේ? බල්ලෙකු ගොනෙකු උක්තයිද? නෑනේ. එක්කු කියන එකේ උක්ත රූපය මොකද්ද? එක්. ඕ අමතක වෙන්න බෑ උක්ත අනුක්ත ભેදෙදි මං කියලා දුන්නා. බල්ලෙකු කියන එකේ උක්ත පදය මොකද්ද? බල්ලෙක්. මිනිසෙකු කියන එකේ උක්ත පදය මොකද්ද? මිනිසෙක්. ඒ වගේ සමහරෙකු එක්කු කියලා ආව හැටි ඒක අනුක්තයි. පැහැදිලිද? ඔව් සර්. හරි ඊට පස්සේ සර් එතකොට කෙනෙකු කියන එකත් එන්නේ අනුක්ත වලටද? ඔව් කෙනෙකුත් අනුක්තයි. එක්කු කියලා ආව හැටි පුතේ මතක තියාගන්න. බලන්න බා උක්ත අනුක්ත ભેදය කියලා දුන්න තැන ඔයාලට පැහැදිලි කරා එක් සහ එක්කු කියන වචන දෙක ගැන. මේ බලන්න හොඳට මම ආයෙ පොඩ්ඩක් මතක් කරන්න. එක් කියලා ආවොත් උක්තයි. එක්කු කියලා ආවොත් අනුක්තයි. ඒ දෙකම පුරුෂ ලිංග පද. ඔකේ ස්ත්‍රී ලිංග මොකක්ද එන්නේ? අක් කියලා ආවොත් උක්තයි. අක කියලා ආවොත් අනුක්තයි. ඒ ස්ත්‍රී ලිංග දෙක. කෙල්ලක්, කෙල්ලක, ස්ත්‍රියක්, ස්ත්‍රියක. ඒතර අක් අක. එකුණම් පුරුෂ ලිංග. ඔය දෙක පටල ගන්න එපා. දැන් වැරදුනා නම් ලියන පොතේ ලියාලා ගන්න පැත්තකින් ලියාවත් ගන්න මේ එක් කියලා આવොත් උත්තර මේ දෙන්න උක්තයි. මේ දෙන්න අනුක්තයි. මේ දෙන්න පුරුෂ ලිංග මේ උඩ දෙන්න පුරුෂ ලිංග එක් සහ එකු අක් සහ අක ස්ත්‍රී ලිංග. එයා ගන්න එක. හරි එහෙමනම් අනුක්ත පද ටික කියන්නේ නිත්‍ය බහුවචන අනුක්ත ටික. කවුරුන්, කවුරුන්, සමහරුන්, සමහරුන්, ඇතැමුන්, ඊට මෙහා නැද්ද? හරි ඇතැමුන්, ඇතැමෙකු, ඇතැමෙකු, කෙනෙකු, කෙනෙකු, සමහරෙකු. සමහරෙකු. කවුරුන් කිව්ව නේද? ඔව් සර්. හරි. ගීෂානි කරාද? ඔව් සර්. හරි පුතේ කියන්න බලන්න එහෙනම් මොනවද වචන ටික කියලා? ගෞරවාර්ථ පද උක්ත පුතණෝ, මලනුවෝ, ශ්‍රීමතානෝ, පුතානෝ. පියානෝ. කිව්වා සර්. හරි ඊට පස්සේ අනුක්ත නැගණියන්, පියාණන්, ගුණවතානන්, සොයිරාණන්, මෑණියන්, පුතණුවන්. හරි. නිත්‍ය බහුවචන උක්ත සමහරු, කෙනෙක්, කවරහු. අනුක්ත කවුරුන්, සමහරුන්, ඇතැමුන්, සමහරෙකු, එතුමෙකු, කෙනෙකු. හරි.
ඔන්න ඔය විදිහට තමයි මේ වචන ටික බෙදෙන්නේ. අනිවාර්යයෙන් මතක තියාගන්න වචනයක් දැක්කම මෙයා ගෞරවාර්ථ පදයක්ද නිත්‍ය බහුවචන පදයක්ද? ගෞර් මේ දෙකොල්ලගෙම තියෙන පුතේ එක්තරා විශේෂත්වයක් මොකක්ද? ගෞරවාර්ථ පදයක් ආවත් නිත්‍ය බහුවචන පදයක් ආවත් ක්‍රියාපදය මොනවා වෙනවද? ක්‍රියාපදය බහුවචන වෙනවා. ක්‍රියාපදය බහුවචන වෙනවා. හරි. හැබැයි මේ බහුවචන වෙන්නේ පුතේ උක්ත පදයට අනුවද අනුක්ත පදයට අනුවද? හැම එකෙම මේ උක්ත පදයට අනුව හොඳේ. ඒ කියන්නේ අනුක්ත පදයක් කවදාවත් වාක්‍යයක මුලට යෙදෙන්නේ නැහැ. වාක්‍යයේ ක්‍රියාපදයට බලපාන්නේ උක්තේද අනුක්තේද? දැන් මම පොඩි වාක්‍යයක් ලියන්නම්. මෙන්න මෙහෙම නිකන් පොඩි එකක් හොඳේ. මෙහෙම හිතන්නකෝ. කෙනෙක් ගී ගයති. කෙනෙක් ගී ගයති. හරි. ඊට පස්සේ මම මේ වාක්‍ය මෙහෙම ලිව්වොත් කෙනෙකු ගී කොහොමද දෙන්න ඕන ක්‍රියාපදේ? කෙනෙකු ගී කොහොමද දෙන්න ඕන ක්‍රියාපදේ? කවුරු හරි කෙනෙක් උත්තරේ කියන්නේ කෙනෙකු ගී මොකක්ද දෙන්න ඕන? ගීෂානි කියන බලන්න කෙනෙකු ගී මොකක්ද දෙන්න ඕනි ක්‍රියාපදේ? තසන්න කියන බලන්න තසන්‍ය ගීෂානි ඕ දෙන්න එපා. කෙනෙක් ගී ගයති. ඇයි පුතේ මේ ගයති කියලා බහුවචනෙන් තිබ්බේ අපි? ඒකට හේතුව කියන්න බලන්න. උක්තය නිත්‍ය බහුවචන නිසා. ඔව් කෙනෙක් කියන උක්තය නිත්‍ය බහුවචන නිසා. හරි. මම දැන් අහන්නේ ඒක කෙනෙකු කියලා තිබුණොත් ක්‍රියාපදේ කොහොමද තියන්නේ කියලා. කෙනෙකු ගී කොහොමද දෙන්න ඕනේ? ඔයාලට හිතන උත්තරයක් කියන්න. ඒක වචනේ. ඒක වචනේ. ගීෂානි මොකද්ද හිතන්නේ? ඒක වචන. හරි. ඒක වචනෙන් කියලා කියන්නේ ඔයා කියන්නේ ගයයි කියලා එන්න ඕනේ කියලානේ. ගයති කියන එක ඒක වචනේ ගයයිනේ නේද? හරි. නෑ පුතේ මේක වැරදි. ඇයි දන්නවද? මෙයාට අනුව ක්‍රියාපදයක් කියන්න බෑ. හේතුව මොකද්ද? ක්‍රියාපදයේ මෙයාට අනුව නම් ක්‍රියාපද කෙනෙකු කියන එකට අනුව නම් ක්‍රියාපදයේ තියන්නේ ඒ ක්‍රියාපදයෙන් කියවෙන එක්කෙනා කවුරු වෙන්න ඕනිද? ක්‍රියාපදයෙන් කියවෙන එක්කෙනාට අපි මොකක් කියලාද කියන්නේ? මං කියලා දීලා තියෙනවා. ක්‍රියාපදයෙන් කියවෙන එක්කෙනාට මොකක් කියලාද අපි කියන්නේ? අවසාන ක්‍රියාවෙන් කියවෙන එක්කෙනාට මොකක් කියලාද කියන්නේ අපි? මතක් කරන්න බලන්න. අවසාන ක්‍රියාවෙන් කියවෙන එක්කෙනාට අපි මොකද්ද කියන්නේ? අවසාන ක්‍රියාවෙන් කියවෙන එක්කෙනාට මොකද්ද කියන්නේ අපි?
සාමාන්‍ය මේ වැඩේ කරන කෙනාට අපි මොකද්ද කියන්නේ? අවසාන ක්‍රියාව දැන් මේකේ ගයයිනේ. ගයයි කියන එකෙන් කියවෙනවා කියන්නේ මොකද්ද? කවුද ගයන්නේ කියලා අපි අහනවානේ. සාමාන්‍ය වාක්‍යයක ක්‍රියාපදේ හදන්නේ එහෙමනේ. ඒ ඇහුවාම කියවෙන එක්කෙනාට මොකද්ද අපි කියන්නේ? ගයයි. කවුද ගයන්නේ? කවුද ගයන්නේ? කවුද ගයන්නේ? උක්තය ඔව් අවසාන ක්‍රියාවෙන් කියවෙන එක්කෙනාට කියන්නේ පුතේ අපි උක්තය කියලා. ගයන්නේ කවුද කියලා අහුවාම කාවද කියවෙන්නේ? කවුද ගයන්නේ මෙතන? කෙනෙක්නේ. කෙනෙක්නේ ගයන්නේ නේද? එහෙනම් එයා තමයි උක්තය. අවසාන ක්‍රියාවෙන් කියවෙන එක්කෙනාට අපි කියන උක්තය කියලා. ඒක දැන් අමතක කරනවා නම් ඔය ලියන පොතේ එක තැනකින් තරු ලකුණක් දාලා ලියාගන්න උඩකින් අවසාන ක්‍රියාවෙන් කියවෙන කෙනාට අපි උක්තය කියලා කියනවා කියලා. අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ උක්තයයි කියලා තරු ලකුණක් දාලා ලියාගන්න. ඒතර අමතක වෙන්නේ නැහැ. හරි. එතකොට බලන්න. ඒ උක්තය පුතේ දැන් අපි හිතමු අවසාන ක්‍රියාවෙන් කවුරු හරි කියවෙන එක්කෙනෙක් ඉන්නවනේ එයා උක්තය නම් උක්තයේ ඉන්න ඕනේ මොන රූපයෙන්ද? උක්තයේ ඉන්න ඕනේ මොන රූපයෙන්ද? උක්ත රූපයෙන්ද අනුක්ත රූපයෙන්ද? උක්ත රූපෙන් උක්ත රූපයෙන් ඉන්න ඕනේ. අනුක්ත රූපයෙන් ඉන්න බෑ අවසාන ක්‍රියාවෙන් කියවෙන එක්කෙනා. එහෙනම් මෙතන ගයයි කියන එකෙන් අපි අහුවොත් කවුද ගයන්නේ කියලා කවුද ගයන්නේ? කෙනෙකු. දැන් කෙනෙකු උක්ත රූපයක්ද අනුක්ත රූපයක්ද? කෙනෙකු උක්ත රූපයක්ද අනුක්ත රූපයක්ද? දැන් මම ඉස්සර කියලා දුන්නා එක මේ අග අකුර දිහා බැලුවාම කියන්න පුළුවන් උක්තයිද අනුක්තයිද කියලා. අනුක්තයි අනුක්තයි එක්ක කියලා ආපු හැටි අනුක්තයි එක් කියලා එනවා එක්ක කියලා එනවා මම දැන් ඉස්සෙල්ලා කිව්වේ ඒකයි. එහෙනම් අවසාන ක්‍රියාවෙන් කියවෙන කෙනා අනුක්ත රූපයකින් ඉන්න බෑ. ඒ නිසා කිසිම හේතුවක් නිසා කෙනෙකු ගී ගයයි කියලා කියන්න බෑ. කවුද හදන්න ඕනේ අපි? මේ අවසාන ක්‍රියාව හදන්න ඕනේ අපි. එහෙනම් එයාව හදනවා කියලා කියන්නේ මොකක් කරන්න ඕනේද? අනුක්ත රූපයෙන් නෙමෙයි උක්ත රූපයෙන් තියන්න ඕනේ. එහෙනම් වාක්‍ය කොහොමද හැදෙන්න ඕනේ මේ දෙවෙනි වාක්‍යය? උක්ත වෙන කෙනා අනුක්ත රූපයෙන් ඉන්න බෑ. එහෙනම් දැන් වාක්‍ය හදන්න මේ දෙවෙනි වාක්‍ය කෙනෙකුගේ ගයයි කියන එක හදන්න එහෙනම්. උක්ත වෙන කෙනා අනුක්ත රූපයකින් ඉන්න බෑ. එහෙනම් දැන් වාක්‍ය හදන්න. කොහොමද හදන්නේ? ආයි මං කියන්න උක්ත වෙන කෙනා අනුක්ත රූපයෙන් ඉන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ අපි? උක්ත වෙන කෙනා මොන රූපයෙන් තියන්න ඕනිද? උක්ත රූපයෙන් තියන්න ඕනි. හරි එහෙනම් දැන් මෙයාව උක්ත රූපයෙන් තියලා වාක්‍ය හදලා ගීෂානි මට කියන්න. ඔව් කෙනෙක් ගී ගයතසන්නේ හොඳයි ඈ. කෙනෙක් ගී ගයති වෙන්න ඕන. ගීෂානට ඇහෙනවද? ඔව් සර්. ඔව්. ඇයි මේකට උත්තරයක් මතක් වුනේ නැද්ද? මොකද හේතුව? දැන් තේරුන්නේ නැද්ද කායි කියලා දෙන්නද? තේරුණා සර්. හරි. දැන් පුතේ මම මේ කියන්නේ මෙන්න මේ කාරණාව. දැන් මෙහෙම හිතන්නකෝ. බල්ලෝ කති කියලා වාක්‍යයක් ලියුවා කියලා හිතන්නකෝ. ඔයාලගෙන් කවුරු හරි ඇහුවොත් බල්ලන් කියලා මෙතෙන්ට ආවොත් එන්නේ ක්‍රියාපදය මොකද්ද කියලා. ඔයාලා මොකද්ද කියන්න ඕනේ දැන්? බල්ලන් කියලා ආවොත් ක්‍රියාපදය මොකද්ද කියලා අහනවා. ඔයාලා අංක 1ට මතක තියාගන්න ඕනි දරුවෝ. බල්ලන් කති කියලා අපි ලිව්වොත් කන්නේ කවුද? කන්නේ කවුද? බල්ලෝ බල්ලෝනේ. එතකොට එන එයාලා කවුද වාක්‍යයේ? අවසාන ක්‍රියාවෙන් කියවෙන නිසා එයාලා උක්තය. හරි.
උක්තය නම් ඒගොල්ලෝ උක්තය ඉන්න ඕනි මොන රූපයෙන්ද? උක්ත රූපෙන් උක්ත රූපයෙන්. එහෙනම් කවදාවත් කිසිම තැනක බල්ලන් කියලා වාක්‍ය මුලට ලියලා ක්‍රියාපදයක් තියන්න බෑ. ඔයාලා භාෂාව කොහෙද කොහොම ලිව්වත් පුතේ මතක තියාගන්න. උක්ත වෙන කෙනා අනුක්ත රූපයකින් ඉන්න බෑ කියලා. හරි උක්ත වෙන කෙනා අනුක්ත රූපයකින් ඉන්න බෑ. ඒ වාක්‍යය එතකොට වැරදි සම්පූර්ණයෙන්ම. ඒක හොඳට මතක තියාගන්න. අපි වාක්‍ය වලදී ඉස්සරහට තව බලමු. හරි. එහෙනම් කෙනෙක් සහ කෙනෙකුත් ඒ වගේ. කෙනෙකු ගී ගයයි හරි මොනවද කියන්න බෑ. කෙනෙකු කියන එක සම්පූර්ණයෙන් වැරදි. එයා වාක්‍ය මැදට එන්න පුළුවන්. මම කෙනෙකු දකි මෙහෙම එන්න පුළුවන්. එයා උක්තේ විදිහට ආවොත් කෙනෙකු වෙන්න බෑ. එයා වාක්‍ය මුලට ආවොත් උක්තේ කියන එක අමතකයි නම් හිතන්නකෝ වාක්‍ය මුලට එනවා කියලා. වාක්‍ය මැදට ඕනි තැනක එන්න පුළුවන් මුලට එන්න බෑ. හරි දැන් දෙවෙනි කොටසත් කරන්න බලන්න. මේ ටියුට් එක මම ඔයාලගේ මේකට දාලා තියෙන එකකින් ගන්න. දැන් නිකන් උත්තර ටික විතරක් ලියන්න. දෙවෙනි එකට නිවැරදි වචනය තෝරා සිස්ටම් පුරවන්න. පටන් ගන්න. 2යි 3යි දෙකම කරන්න. දෙක කරන්නකෝ මුලින් අපි තුන පස්සේ. පටන් ගන්න. ලිලි වෙරලා කියන්න.
හරිද? හරි සර්. හරි. අපි නම් කතා කරමු. පළවෙනි වාක්‍යය. එක්කෙනෙක් ඊට කැමැත්ත පළ කළේය පළ කළහ. මොකද්ද පුතේ නිවැරදි උත්තරේ? පළ කළහ. පළ කළහ. දීශානි මොකද්ද උත්තරේ? පළ කළහ. බම් මතක් කරන්න බලන්න මම දැන් ගිය සතියේ උගන්වද්දි කිව්වා කෙනෙක් කියන එක පුතේ නිත්‍ය බහුවචන පදයක් තමයි. හැබැයි එයාට ඉස්සරහෙන් එක් කියන එක තිබුණොත් ඒකින් කියවෙනවා එතන ස්ථිරවම ඉන්නේ එක්කෙනයි කියලා. එතකොට ඒක බහුවචන වෙන්න පුළුවන්ද? ඕක තිබ්බනම් කෙනෙක් ඊට කැමැත්ත පළ කළහ කියලා හරි. හැබැයි මෙතන එක්කෙනෙක් කියලා ස්ථිරවම එතන ඉන්න කෙනා එකක් බව අඟවන. එතකොට ක්‍රියාපදයේ බහුවචන වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. එහෙනම් උත්තරය මොකක්ද දෙන්න ඕනේ? එක්කෙනෙක් ඊට කැමැත්ත පළ කළේය. එක්කෙනෙක් හන්දා එහෙම වෙන්නේ. ඔතන එක් කියන කොටස නැතිව කෙනෙක් ඊට කැමැත්ත පළ කියලා තිබ්බනම් මොකක්ද දෙන්න ඕනේ? පළ කළහ කියලා එනවා. හැබැයි මෙතන එක් කියන පදයේ බලපෑම නිසා මේක ඒක වචන වෙනවා. උත්තරේ කලේය වෙනවා. හරි. කලේය කියන එක ඒක වචන, කලහ කියන එක බහුවචන. අපි ගිය සතියේ ක්‍රියාවර්ණ ගැන කරා නේද මතකද? ඔව් සර්. මම ඔයාලට ක්‍රියාවක් වර්ණ ගන්න දෙනවා. මම දුන්න වැඩ ටික මම මේ වැඩෙන් පස්සේ පටන් ගන්න ගෙදර වැඩ. හරි. දෙවෙනි වාක්‍යයට කවුරු කවුරුන් මට එය පවසද්ද? ඒක අගට එන්න ඕනේ ප්‍රශ්නාර්ථ ලකුණක්. හරි. ඒකට පුතේ උත්තරය මොකද්ද? කවුරු එහෙම නැත්නම් කවුරුන් මට එය පවසද්ද? මොකද්ද පුතේ උත්තරයට එන්න ඕනි? කවුරු? කවුරු. ඇයි කවුරු කියලා කියන්නේ? කවුරු කියන්නේ හේතුව මොකක්ද? හේතුව තමයි දරුවෝ බලන්න. පවසද්ද කියන එක ඒක වචනද බහුවචනද? බහුවචන. එහෙනම් එයා බහුවචන නම් අනිවාර්යෙන් උක්තය මොනවා වෙන්න ඕනේද? උක්තයත් බහුවචන වෙන්න ඕනේ. දැන් මෙතනින් කවුරු කියන එකද උක්තය වෙන්න පුළුවන්, කවුරුන් කියන එකද උක්තය වෙන්න පුළුවන්. කවුරු කියන එක. ඇයි මම දැන් ඉස්සල්ලා කියලා දුන්නා කවුරුන් කියන එක පුතේ අනුක්ත පදයක්. අනුක්ත පදයක් උක්තය විදිහට එන්න බෑ. මං ඉස්සල්ලා කියලා දුන්නේ ඒක. අනුක්ත පදයක් උක්තය විදිහට එන්න බෑ. උක්තය විදිහට එන්න ඕනේ උක්ත පදයක්මයි. මොකද උක්තය විදිහට එන්න ඕනේ උක්ත පදයක්මයි. එහෙනම් ඔක්කොම අමතක කරත් අපිට නිකන් කියන්න පුළුවන් ඒක වචන බහුවචන ඔක්කොම අමතක කරන්නකො. අමතක කරොත් අපිට හිතන්න පුළුවන් මෙයා උක්තයක් විදිහට එන්න බෑ. ඇයි? එයා අනුක්ත පදයක්. එහෙනම් පවසත් කියන ක්‍රියාපදයේ කරන කෙනා කවුරු? එයා උක්ත පදේ. ඒක පැත්තක්. අනිත් පැත්ත බැලුවොත් පවසත් කියන එක බහුවචනයි. එහෙනම් මේ බහුවචනයට අනුකූලව මෙතන තියෙන්න ඕනේ බහුවචන පදයක්, නිත්‍ය බහුවචන පදේ. හරියනම් දෙවෙනි එකට උත්තරය කවුරු. තුන්වෙනි එකට උත්තරය මොකක්ද දෙන්නේ? නටත් අයෙකුද අයෙක්ද සුරාමතින්. මොකක්ද දෙන්නේ? ගීෂානි මොකක්ද උත්තරේ? නටත් අයෙකුද අයෙක්ද සුරාමතින්. එන්නේ මොකක්ද උත්තරේ? අයෙකු. අයෙකු. තසන්නේ මොකක්ද උත්තරේ? අයෙක් කියලා ලියුවේ සර්. අයෙක් කියලා ලිව්වේ? ඇයි අයෙක් කියලා ලිව්වේ කියන්නකෝ? හේතුවක් තියෙන්න බෑ. එහෙම අයෙක් කියන එක තෝරන්න හේතුවක් තියෙන්න ඕන. මොකද්ද සරල හේතුව? සුරාමතින් කිව්වම ඒක වචනයි කියලා දැනුනේ. සුරාමතින් කියන එකෙන් කොහොමද ඒක වචනයි කියලා බලන්නේ? සුරාමතින් ඒක අපි ඒක වචනද බහුවචනද කියලා බලන්න පුළුවන්. එක්ක අපිට නාම පදයේ දිහා බලලා එහෙම නැත්නම් ක්‍රියාපදයේ දිහා බලලා.
සුරාමතින් කියන එකේ බහුවචනයක් හෝ ඒක වචනයක් තියනවද? නෑ නේ. එයාගෙන් අපිට හොයන්න බෑ. ඒක වචන බහුවචන හොයන්න පුළුවන් කාගෙන්ද? එක්කෝ අයෙක් කියන එකෙන් හරි එක්කෝ අයෙකු කියන එකෙන් හරි. එහෙම නැත්නම් ක්‍රියාපදේ. මේ වාක්‍ය ක්‍රියාපදේ මොකක්ද? පුතේ සමහර වාක්‍යවල අන්තිමටම නෙමෙයි ක්‍රියාපදේ තියෙන්නේ මුලටත් තියෙනවා. මේකේ ක්‍රියාපදේ මොකක්ද එහෙනම්? නටත් නටත් නේ. නටත් කියන එක ඒක වචන බහුවචනද? බහුවචන. බහුවචන. එහෙනම් අනිවාර්යෙන් උක්තේ එන්න ඕනේ මොකද්ද? අයෙකුද අයෙක්ද? අයෙකු. ඔන්න ඉතින් දැන් ආයෙ අයෙකු කියනවා. දැන් මම මෙච්චරලා කිව්වා නේද? උක්ත වෙන කෙනා කවදාවත් අනුක්ත රූපයකින් ඉන්න බෑ කියලා. දැන් අයෙක් සහ අයෙකු කියන එකේ උක්ත රූපය මොකද්ද අනුක්ත රූපය මොකද්ද? අයෙක් සහ අයෙකු කියන පද දෙකෙන් උක්ත පදේ මොකද්ද අනුක්ත පදේ මොකද්ද කියලා කියන්න ඕනේ. රූපෙ දිහා බලලා මං ඉස්සෙල්ලා කියලා දුන්නානේ අර එක්ක කතාව. උක්ත පදේ අයෙක්. අයෙක් අනුක්ත පදේ අයෙකු. අයෙකු. එහෙනම් අනුක්ත පදයක් එන්න පුළුවන්ද වාක්‍යයේ උක්තේ විදිහට? බෑ. බෑ. එහෙනම් අයෙකු වෙන්න බෑ කොහොමත්ම. එහෙනම් උත්තරේ මොකද්ද? ඔයා තෝරපු එක තමයි. ගීෂාන් කියන එක වැරදි. හැබැයි ඒ තෝරන්න හේතුව ඔයා බලා ගන්න පුතේ. කිසිම හේතුවක් හන්ද මේක බලන්නකෝ. වෙන මොනවත් හිතන්න ඕනේ නැහැ. බහුවචන නිත්‍ය බහුවචන කතාව මොනවත් හිතන්න එපා. අයෙකු කියන එක අනුක්තයිනේ. අනුක්ත පදයක් වාක්‍යයක උක්තේ විදිහට ඉන්න බෑ කොහොමත්ම. ඒ නිසා අර නිත්‍ය බහුවචන කතා මොනවා අමතක කරත් උක්ත අනුක්ත කතාව ගැන පොඩ්ඩක් හිතුවනම් ඇති. එහෙනම් උක්ත අනුක්ත කතාවෙන් බැලුවොත් උත්තරේ එන්න ඕනේ අයෙක්. අනිත් එක තමයි නටත් කියන්නේ බහුවචන නම් අනිවාර්යෙන් කර්තෘ බහුවචන වෙන්න ඕනේ. ඒ නිසා අයෙක් කියලා කියන්නේ නිත්‍ය බහුවචන පදයක්. ඒ නිසා එහෙම බැලුවොත් අයෙක් තමයි එන්න ඕනි. එහෙම නැතුව අර මං ඉස්සෙල්ලා කිව්ව විදිහට උක්තේද අනුක්තේද කියලා බැලුවොත් අනුක්තයක් කවමදාවකවත් වාක්‍යයක උක්තේ විදිහට එන්න බෑ. වාක්‍යයක උක්තය විදිහට එන්න පුළුවන් අනිවාර්යයෙන්ම උක්ත රූපයකට පමණමයි. වාක්‍යයක මැදෙන්න පුළුවන් ඕන විදිහට. හැබැයි වාක්‍යයේ උක්තේ විදිහට එන්න පුළුවන් උක්ත රූපයකට විතරමයි. දැන් මේ හැම එකෙම තෝරන්නේ බොහෝ විට උක්තේවනේ අපි. ඒතර උක්ත රූපෙම. හරි 4 කියන්නේ එනම් බලන්න වරද්දන්න නැතුව දෙන්නම. බල්ලන් උඩු බුරලද්දී කෙනෙක් පැනගත්ත. ගීෂානි කෙනෙක්. ඔව් ඇයි පුතේ කෙනෙක් කියලා කියන්නේ? කෙනෙක් කියලා කියන්නේ හේතු දෙකක් තියෙනවා. එකක් තමයි පැනගත්තේ කවුද? කෙනෙක්. කෙනෙක්නේ. එයා තමයි එහෙනම් වාක්‍ය කවුද එයා? උක්ත. උක්තය. එහෙනම් උක්තේ අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ මොන රූපෙන්ද? උක්ත රූපේ. උක්ත රූපයෙන්. එහෙනම් මේ වචන දෙකෙන් එකම උක්ත රූපය මොකද්ද? කෙනෙක්. ඔව් කෙනෙක්. එහෙනම් එක හේතුවක් තමයි එහෙම ගත්තොත් කෙනෙක් තමයි උත්තරේ. ඔය එක ක්‍රමයක්. අනිත් එක තමයි එක ක්‍රමයක් එක. අනිත් එක තමයි අපි දන්නවා පැනගත් කියන පදේ පුතේ බහුවචනනේ. අතීත කාල බහුවචන. මෙයා බහුවචන රූපයක්නේ නේද? පැනගත් හයන් නගට આવොත් අතීත කාල බහුවචන කියලා අපි දන්නවා. මං ගිය සතියේ ඔක් කතා කරා. එහෙනම් ක්‍රියාපදය අතීත කාල බහුවචන නම් උක්ත පදයක් මොන වචනයක් වෙන්න ඕනිද? බහුවචන පදයක්ම වෙන්න ඕන. මෙතන තියෙන බහුවචන පදය මොකද්ද? කෙනෙක්. ඒක නිත්‍ය බහුවචන පදයක්. කෙනෙකු වෙන්න බෑ. ඇයි? එයා අනුක්තයි. ඔන්න ඔය තර්කේ පොඩ්ඩක් හදා ගන්න ඕන. ඔයාලා තාම වාක්‍යය තරම් කරලා නැති යන්න මතක් වෙන්නේ නැතුව ඇති. නමුත් සරලවම මතක තියාගන්න කරුණු දෙකක් තියෙනවා. නිත්‍ය බහුවචන පදයක් ආවොත් පුතේ අනිවාර්යෙන් ක්‍රියාපදේ බහුවචන වෙනවා. අනිත් එක තමයි වාක්‍යයේ උක්තය අනිවාර්යයෙන්ම උක්ත රූපයෙන් ඉන්න ඕනේ. එච්චරයි. ඔන්න ඔය කාරණා දෙක මතක තියාගත්තා නම් මේ වාක්‍ය ටික ඔක්කොම ලේසි. හරි. එහෙනම් යම් පස්වෙනි වාක්‍යයට පහදලා කියන්න. සමහරෙක් රූපවාහිනිය නරඹති. නරඹති. ඇයි පුතේ එතන සමහරෙක් නරඹති කියලා තේරුවේ ඇයි? සමහරෙක් කියන වචනේ නිත්‍ය බහුවචන. ඔව් සමහරෙක් කියන එක නිත්‍ය බහුවචනයි. එහෙනම් ක්‍රියාපදයක් අනිවාර්යෙන්
බහුවචන වෙන්න ඕනි. දැන් මෙතන බලන්නකෝ. සමහරෙකු කියලා දැම්මේ නැත්තේ ඇයි? ඇයි සමහරෙකු කියලා දැම්මේ නැත්තේ? හේතුව අනුක්ත තමයි. ඔව් වාක්‍ය උක්තය අනුක්ත වෙන්න බෑ. වාක්‍ය උක්තය අනිවාර්යයෙන්ම උක්ත රූපයෙන්ම ඉන්න ඕනි. අන්න හේතුව. ඔය ටික මතක දැන් ඔය කාරණා දෙක අමතක වෙනවනම් මේ ලියපු තැනින් හෝ ඔයාලගේ පාඩමේ නම් කියන්නේ අද දිනේ දාපු තැනින් තරු ලකුණක් දාගන්න මං කියලා දෙන්න. තරු ලකුණක් දාගන්න දිනේ දාලා එතනින් ලියාගන්න වාක්‍යයක උක්තය ලියාගන්න වාක්‍යයක උක්තය උක්ත රූපයෙන්ම තැබිය යුතුය. වාක්‍යයක උක්තය උක්ත රූපයෙන්ම තැබිය යුතුය. වාක්‍යයක උක්තය උක්ත රූපයෙන්ම තැබිය යුතුය. ලියාගත්තද? ඔව් සර්. හරි. ඒක ලියලා ওই දෙවෙනි වාක්‍යයකට උදාහරණ විදිහට ලියා ගන්න කවුරු කවුරුන් මටය පවසද්ද කවුරු මටය පවසද්ද කියලා ලියලා හරියක් දාගන්න. කවුරුන් මටය පවසද්ද කියලා වැරද්දක් දාගන්න. ඇයි කවුරුන් කියන එක අනුක්තයි. ඒක වාක්‍ය දෙකක් විදිහට ලියා ගන්න. හරිද ලියාගත්තද? හරි සර්. හරි. හරි ඊට පස්සේ අපි යන තුන්වෙනි ප්‍රශ්නෙට. පටන් ගන්න තුන්වෙනි එකට උත්තර ලියන්න. මේක බොහොම පරිස්සමෙන් කල්පනා කරලා ලියන්න ඕනේ. මේ අපි ගිය සතිය ඉගෙන ගත්ත පාඩම එක වාක්‍යයක්වත් වරදින්න නැතුව පුතේ හරිනම් වාක්‍ය හරිනම් එක කියලා දාන්න වාක්‍ය වැරදි නම් දෙක කියලා දාන්න. දාන්න බාන්න ඉලක්කම් ටික හරියට හොඳට වාක්‍ය බලලා දැන් මට හේතුවත් එක කියන්න ඕනේ. එක දැම්ම නම් ඇයි දැම්මේ කියලා හේතුවත් එක පැහැදිලි කරන්න ඕනේ. හරි කරන්න පටන් ගන්න. ඉවරලා කියන්න.
හරිද? සම්බන්ධ විය කියන එක දැන් ඒක අපි දැනගන්න ඕනේ පුතේ. විය සහ වූයේය කියන එක සමානයි. විය සහ වූයේය කියන එක සමාන පද. එහෙමනම් විය කියන්නේ ඒක වචන එකක්ද බහු වචන එකක්ද? ඒක වචන. ඒක වචන. ඔව්. විය ඒක වචන. විය වූයේය කියන දෙකම සමාන පද. thank you sir. ඉවරයි sir. හරි. එහෙනම් බලමු දැන්. යසන්ද ලිව්වද? යසන්ද නෑ සර්. ලේල ඉවර නැද්ද? නැත්නම් ලියන්නෙම නැද්ද? මොකද? ඒක ඉවර නෑ සර්. හරි ලියන්න පුතේ. ලියලා ඉවරලා මට කියන්න ඉවරයි කියලා මම ඒතර පටන් ගන්නවා විස්තර කරන්න.
යසන්ත ඉවරද? ඔව් සර්. හරි. මම දැන් කිව්වා ඉවරෙච්ච හැටි කියන්න කියලා. ඒතර මම පටන් ගන්නද? හරි. පළවෙනි වාක්‍යය. පබළු වැල පහන් ආලෝකයෙන් බබලති. වාක්‍ය හරිද වැරදිද? කවුරු හරි උත්තරයක් දෙන්න. හරි. පබළු වැල පහන් ආලෝකයෙන් බබලති. පුතේ මේකේ බබලති කියන්නේ ඒක වචනද බහු වචනද? බහුවචනයි. බහු වචන. එහෙනම් උක්තයත් මොනවා වෙන්න ඕනිද? බහුවචනයි. බහු වචන වෙන්න. පබළු වැල කිව්වම ඒක වචනයිද බහු වචනයිද? බහුවචන. බහු වචන. හැබැයි එතන තියෙනවා පොඩි ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? එයා බහු වචන වුණාට දරුවෝ එයා මොන වාචීද? අප්‍රාණ වාචී. පණ නැති එක්කෙනෙක් බහු වචන වුණාට ක්‍රියාපදයේ බහු වචන වෙනවද? බහු වචන වෙන්නේ නැහැ. ගස කඩන් වැටෙයි. ගස් ඒත් කඩන් වැටීම තමයි. අයි අප්‍රාණ වාචී එකක් බහු වචන වුණාට ක්‍රියාපදයේ බහු ඒක සාමාන්‍ය අපි දන්න චූටි රීතියක්නේ 6 7 දී ඉගෙන ගන්න එක. ප්‍රාණවාචී පදයක් බහු වචන වුණොත් තමයි ක්‍රියාපදයක් බහු වචන වෙන්නේ. අප්‍රාණවාචී කෙනෙක් බහු වචන වුණා කියලා ක්‍රියාපදයේ බහු වචන වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ එන්න ඕනේ මොකද්ද? එකද දෙකද? දෙක. දෙක. උත්තරේ දෙක. නිවැරදික ලියන්න බලන්න එහෙනම්. හරි ගස්සලා ලියන්න. මම දැන් තුන් දෙනාගෙන්ම අහනවා නිවැරදි වාක්‍ය හරි ගස්සලා ලියන්න. හරි ගස්සලා ලියන්න. ලිව්වද? වැඩි හිතන්න එපා. මම අර කියලා දෙන්න කාරණේ මතක තියාගත්තා නම් ඇති. අප්‍රාණවාචී පදයක් බහුවචන වුණාට ක්‍රියාපදයේ බහුවචන වෙන්නේ නැහැ. එහෙනම් හරි ගස්සන්න. පබළු වැල පහන් ආලෝකයෙන් බබලති කියන වාක්‍ය වැරදි. කොහොමද හරි ගස්සන්නේ අපි? කවුද හැදුවේ දැනට? සර් මං හැදුවා. කියන්න පුතේ. පබළු වල පහන් ආලෝකයෙන් බබලයි. පබළු වැල පහන් ආලෝකයෙන් බබලයි. ගීෂාන් ඒක හරිද වැරදිද? හරි සර්. හරි. යසන්ත ඒක හරිද වැරදිද? හරි සර්. හරි. එහෙනම් දෙවෙනි වාක්‍යයට යා. සොරමුල ගැමියන්ගේ මුදල් කොල්ල කෑහ. උත්තරේ එකද දෙකද? එක. එක. ඇයි පුතේ එක කියලා කියන්නේ? සොර මුල කිව්වම ප්‍රාණවාචී කණ්ඩායමක් නම ක්‍රියාපදයේ බහුවචන වෙනවා. බහුවචන වෙනවා. සොරමුල කිව්වහම ප්‍රාණවාචී සහ ඒක සමූහාර්ථවාචී පදයක් නේද? මුල කිව්වහම ගොඩක් නේ. ඒකට අපි කියන සමූහාර්ථ ගිය සතියේ අපි කතා කරපු පාඩම මතක් කරගන්න. ඒක අපි සමූහාර්ථවාචී පද ගැන මම කිව්වා. සමූහාර්ථවාචී පදයක් සමූහාර්ථවාචී පදයක වාක්‍යයක යෙදුනහම පදයක් අපි බලන්නේ එයාට ඉස්සෙල්ලා ඉන්න පදේ කවුද කියලා. මුල කියන එක්කෙනාට ඉස්සෙල්ලා ඉන්නේ කවුද? සොර. සොරුන්ට පණ තියෙනවා. එහෙනම් ක්‍රියාපදේ බහුවචන වෙනවා. කෑහකුවම් මොන කාල බහුවචන දරුවෝ? මොන කාල බහුවචනද? අතීත කාල. අතීත කාල බහුවචන. පැහැදිලිද? හරි. එහෙනම් දෙවෙනි වාක්‍යයේ උත්තරේ 1. තුන්වෙනි වාක්‍ය බලන්න. පියාණන් දිනපතා වැඩට යති. 1ද 2ද 3ද උත්තරේ? 2. 2. ගීෂාන්ගේ උත්තරේ? 2. 2. යසන්තගේ උත්තරේ? 2. 2. ඇයි අපි 2 කියලා කියන්නේ? හේතුවක් කියන්න පුළුවන්ද කාට හරි? පියාණන් කියන වචනේ ගෞරවාර්ථ පදයක් නොවන නිසා. ගෞරවාර්ථ පදයක් නෙමෙයිද පියාණන් කියන එක? ගෞරවාර්ථ අනු ඔව් එරේ ගෞරවාර්ථ පදයක් තමයි. හැබැයි ගෞරවාර්ථ වුණාට පුතේ මෙහෙමනේ දැන් හොඳට බලාගෙන මේක මතක තියාගන්න ඕනේ.
පියානේ වචනේ උතන නේද? පියානේ සාමාන්‍ය වචනේ. එයාව ගෞරවාර්ථයක් කරන්න අපි එකතු කරන්න ප්‍රත්‍ය මොකද්ද? ආනනේ. අපි ඉගෙන ගත්ත එදා ගෞරවාර්ථ තද්දිත ප්‍රත්‍ය තුනක්. ආන, අනු සහ අනි. හරි. එතකොට මේ ගෞරවාර්ථ ප්‍රත්‍ය එකතු වෙලා තිබුණොත් මේ තුනෙන් එකක් එකතු වෙලා තිබුණොත් එයා ගෞරවාර්ථ පදයක්. කතා දෙකක් නැහැ. මේකට ඊට පස්සේ ඕ එක්ක අහුවෙලා තමයි පියානෝ කියලා හැදෙන්නේ. හරිද? මෙන්න මෙයාගෙන් තමයි ගෞරවාර්ථ බවට පත් වෙන්නේ. හොඳේ. මෙයාගෙන් හෝ මෙයාගෙන්. ඒ තුන තිබුණොත් ප්‍රත්‍යක් විදිහට මැද අනිවාර්යයෙන්ම ගෞරවාර්ථ. හැබැයි ගෞරවාර්ථ වුණාට මේ යෙදලා තියෙන්නේ ගෞරවාර්ථ අනුක්ත පදයක්. පියාණන් අල්ලයන් ආවැටි අපි දන්නවා අනුක්තයි කිය. අනුක්ත පද එන්න බෑ. වාක්‍යයක උක්තේ කවුද වැඩට යන්නේ? පියාණන්. පියාණන්. එතකොට එයා තමයි වාක්‍ය කවුද? උක්තය. උක්තය ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම මොන රූපයෙන්ද? උක්ත රූපයෙන්. එහෙනම් පියාණන් කියලා අනුක්ත රූපයෙන් ඉන්න බෑ. ඒකයි හේතුව. හොඳට බලා ගන්න. පටල ගන්න එපා. හොඳට බලා ගන්න මේක තමයි හේතුව. එහෙනම් උත්තරයකට 2. එහෙනම් නිවැරදි කරන්න පුතේ වාක්‍ය හරි ගස්සලා ලියන්න. තුන්වෙනි වාක්‍ය හරි ගස්සලා ලියන්න. යසඳ මොකද්ද පුතේ හරි ගස්සලා ලිව්වා වෙන වාක්‍ය? යසඳ කියන්න. තුන්වෙනි එක හරි ගස්සලා ලිව්වා මොකද්ද නිවැරදි වාක්‍ය? පියානෝ දිනපතා පියානෝ වැඩට යති. දිනපතා වැඩට යති. හරිද? හතරවෙනි වාක්‍ය බලමු එහෙනම් අපි. නාහිම්පාණන් වහන්සේ අපවත් විය. පුතේ හරිද වැරදිද? වැරදි. වැරදි කියන්නේ මොකක් හන්දද? උක්තය අනුක්තති නිසා. අනුක්තව තියෙන නිසා නෑ එතන තියෙන පුතේ ඊට වැඩි අපි බලන්න ඕනි එක. මොකද්ද බලන්න ඕනි එක? මොකද්ද බලන්න ඕනි එක? මේ වාක්‍ය පුතේ අපි මෙයා දිහා නෙමෙයි බලන්නේ. ඊට වැඩි ප්‍රබලයක් ඉන්නවා බලන්න ඕනි කෙනෙක් කවුද? වහන්සේ කියන එක. අරය අනුක්ත රූපයක් වුණත් අල්ලා යන්න ඇවිල්ලා තියෙනවා වුණත් ඒක කැපිලා යනවා කාට අනුවද? මේ වහන්සේ කියන ගෞරවාර්ථ පදේ නිසා අරවා කැපිලා යනවා. ඒ නිසා මේ ගෞරවාර්ථ පදයක්. අරය අල්ලා යන්න තිබ්බට ගණන් ගන්න එපා අනුක්ත රූපයක් විතර. වහන්සේ තිබ්බොත් වහන්සේව තමයි අපි සලකා බලන්නේ. එයා ගෞරවාර්ථ නිසා එහෙනම් වාක්‍ය කොහොමද හැදෙන්න ඕනි දරුවෝ? නාහිම්පාණන් වහන්සේ අපවත් විය වෙන්න පුළුවන්ද? බෑ. බෑ. අරය ගෞරවාර්ථ පදයක් නිසා වහන්සේ කියලා තියෙන නිසා මොනවා වෙන්න ඕනිද? ක්‍රියාපදය බහුවචන වෙන්න ඕනේ. දැන් විය කියන්නේ අතීත කාලනේ. එහෙනම් අතීත කාලයෙන් බහුවචනෙන් ක්‍රියාපදේ තියන්න බලන්න. නාහිමිපාණන් වහන්සේ අපවත් මොකක්ද දෙන්නේ? අපවත් වූහ. very good. වූහ. ඒ කියන්නේ උත්තරේ එන්න ඕනි 2. නිවැරදි වාක්‍ය ලියා ගන්න. නාහිම්පාණන් වහන්සේ අපවත් වූහ. එතනදී පුතේ මේ අල්ලා යන්න ගැන හිතන්න එපා. වහන්සේ කියලා තිබ්බොත් ඉතුරු ඔක්කොම අමතක කරලා දාලා දැන් අපි හිතන්නකෝ බෝධීන් වහන්සේ පිළිබඳ වාක්‍යයක් එදා අපි ලිව්වා නේද? දැන් බෝධීන් කියද්දිත් අල්ලා යන්න එනවනේ. හැබැයි වහන්සේ ගැන හිතලා අපි සම්පූර්ණ ක්‍රියාපදේ බහුවචනෙන් තියෙනවා. අරක කියන හිතන්නේ නැහැ. හරිද? ඒ වාක්‍ය ලියාගත්තද හරි ගස්සලා? ඔව්. හරි. අපි යන් ඊළඟ වාක්‍යෙට. තුරු පෙළ සුළඟින් ඉදිරි වැටෙන්නෝය. ඒ වාක්‍යයට එන්න ඕනේ උත්තරේ 1ද 2ද කියලා කියන්නේ? 2. 2. ඇයි පුතේ 2 කියලා කියන්නේ?
තුරු කියන වචනය අප්‍රාණවාචික නිසා. ඔව් තුරු කියන එක අප්‍රාණවාචී නිසා මෙතන පෙළ කියලා සමූහාර්ථවාචී පදයක්. වචන මතක තියාගන්න මොන වාචී පදයක්ද? සමූහාර්ථවාචී පදයක් තමයි පෙළ, කැන, රංජෝ, සමූහය, ගොඩ, ඉත්ත වගේ ඒවා. හැබැයි යාට ඉස්සෙල්ලා තින්නේ තුරු කියලා අප්‍රාණවාචී පදයක්. නේද? ඒ නිසා ක්‍රියාපදේ මොනවා වෙන්නේ නැද්ද? බහුවචන වෙන්නේ. බහුවචන වෙන්නේ නැහැ. දැන් බලන්න ඕනි වැටෙන්න ඔය කියන එක බහුවචන එකක්ද? දැන් මං එදා කියලා දුන්නා ක්‍රියාවර නැගීම කියන එක මං කියලා දුන්නා නේද? වර්තමාන කොහමද? අතීත කොහමද? මම ලියා ගන්නත් දුන්නා නේද දරුවන්ට? ඔව් සර්. ඔව් එහෙනම් වැටෙන්න ඔය කියන එක මොන වචනද කියලා මට කියන්න ඕක. ඒක වචනද බහුවචනද කියන්නේ? බහුවචන. බහුවචන. මොන කාල බහුවචනද? අතීත කාල. ගිය සතියේ මම උගන්වනකොට නම් මේක වෙන කාලයක් අතීත නෙමෙයි. මේ අල්නයන්නයි නයන්නයි තියනවා දැක්ක හැටි මං කිව්වා වෙන කාලයකට අයිති වෙනවා කියලා මතක තියාගන්න. එන්න කියලා තිබ්බ හැටි මොන කාලද? අනාගත කාල. අනාගත කාල එන්න කියලා තිබ්බ හැටි අනාගත කියලා කිව්වා මං. ආයි බලන්න දෙයක් නෑ අනාගත. එන්න කියලා තිබිච්ච හැටි. එහෙනම් වැටෙන්න ඔය කියන්නේ අනාගත කාල බහුවචන. එහෙනම් මේක උත්තරය දෙක හැදෙන්න ඕනි කොහොමද? දැන් හරිගස්සල ලියන්න මම මොනවත් කියන්නේ. හරිගස්සල ලියන්න තුන් දෙනාම පස්වෙනි වාක්‍ය. හරි ගැස්සුවද කවුරු හරි? කවුරු හරි හැදුව නුවන්‍ය මේ කොහේ යන ගමන්ද ආවේ? නුවන්‍ය මේ කොහේ යන ගමන්ද ආවේ? දැන් සෑහෙන වෙලාවක් ගිහලා නැතා පොඩ්ඩ වෙලාවේ පන්ති ඉවරෙන්නත් තියෙන. මොකෝ බරක් උනේ? සර් වයිෆයි දාගන්න බැරුව හිටිය එකයි. හරි කමන්නේ. අපි මේ ඉගෙනගෙන ඉන්නේ වාක්‍ය වගේක් හදාදා ඉන්නේ. පස්වෙනි වාක්‍ය හදපුවා කවුද? කවුරු හරි හදපු එක්කෙනා ටග් ගාලා කියන්නේ මං හැදුවා කියලා. මට කියන්න ගීෂානි මොකද පුතේ පස්වෙනි වාක්‍යෙට උත්තරේ? තුරු පෙළ සුළඟින් ඉදිරි වැටෙන්නීය. වැටෙන්නීය. පුතේ ගීසතිය පාඩමට හිටියද ගීෂානි? ඔව් සර්. ඒකේ බලන්නකෝ මං අනාගත කාල කොටුව ගහගන්න කියලා ප්‍රත්‍ය ටික වෙනම ලියා ගන්න කියලා එහෙම කිව්වා නේද? අර වගුවක් ගහගන්න වෙනම ලියා ගන්න එහෙම කිව්වා නේද? තසන්නේ එහෙම ලියාගත්ත නේද අපි? ඔව් සර්. ඔව්. ඒකේ ඔන්න ඔය කියන එක බහුවචන නම් ඒකට අදාළ ඒකවචන ප්‍රත්‍ය දෙක කියලා මම මොනවද කිව්වේ? මම ප්‍රත්‍ය දෙකක් කියලා දුන්නා. ඔන්න ඔය කියන එක බහුවචන ප්‍රත්‍ය නා ඒකවචන ප්‍රත්‍ය දෙකක් කියලා දුන්නා. මොනවද? නේය. නේයයි නීයයි. නීයයි. මං කිව්වා ඊට පස්සේ නේය කියන එක මොන ලිංගද? නීය කියන එක මොන ලිංගද කියලා. එතකොට නේය කියන්නේ පුරුෂ ලිංග. පුරුෂ ලිංග. ස්ත්‍රීලිංග. නීය කියන්නේ ස්ත්‍රී ලිංග කියලා මං කිව්වා. එතකොට මේ අප්‍රාණවාචී පදයක් ආවහම පුතේ අපි ඒක බොහෝ විට දාන්නේ පුරුෂ ලිංග කොට. ස්ත්‍රී ලිංග කියලා දාන්නේ නැහැ. එහෙනම් තුරපෙළ සුළඟින් ඉදිරි වැටෙන් නොය කියන එක හරි ගැස්සුවාම කොහොමද එන්න ඕනි? අසන්නේ කියන බලන්න.
තුරු පෙළ සුළඟින් ඉදිරි වැටෙන්නේය. වැටෙන්නීය කියලා ස්ත්‍රීලිංගෙන් තියන්න එපා ගීෂානි. පැහැදිලිද? ගීෂානි ගිය සතියේ වගුව ගහගත්තේ නෑ නේද? ගහගත්තා සර්. ඉතින් ඒක බැලුවා නම් ඔයාලට ටක් ගාලා අහුවෙන්න බෑ. කමන්නේ. ආයි බලන්න පුතේ ක්‍රියාපද වර්ණගනවා කියන එක බොහෝම පරිස්සම 9 පන්තියේදී දැන් අපි කතා කරලානේ ඔක තියෙන්නේ. ඔයාලට ඒක සෑහෙන්න වාසියක් කියලා තේරෙයි. මොකද 10 11 පන්ති වලට ගියාම ගොඩාක් ළමයින්ට වාක්‍ය හදාගන්න බෑ. මොකද එයාලා මේ ක්‍රියාවර්ණ ගන්න දන්නේ නැහැ. ඉතින් ඔයාලට දැන් 9 පන්තිදී අපි කියලා දීලා තියෙනකොට ආයි පොඩ්ඩක් බලලා මේක හුරු වෙන්න. එකපාර බෑ ඉතින් අලුත් ඒ වැඩනේ. කීපවතාවක් කරන්න ඕනේ. තමන් අත්හදා බලන්න ඕනේ, කරලා බලන්න. එතකොට තේරෙනවා මේක. ඉතින් ඒක අර එකපාරට කටපාඩමින් මතක තියාගන්න පුළුවන් ඒවා නෙමෙයිනේ. කරලම තමයි හුරු වෙන්න ඕනේ. ඒ නිසා පොඩ්ඩක් කරලා හුරු වෙන්න. මොකද සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්යයෙන්ම ක්‍රියාවර්ණ කීම ආශ්‍රයෙන් ප්‍රශ්න තියෙනවාමයි. ක්‍රියාවර්ණ ගන්න කියලා දෙන්නේ නැහැ. වාක්‍ය හදන්න දෙනවනේ. එතකොට ක්‍රියාවර්ණ නගන එක අපිට කරන්නම වෙනවා. එනිසා ඔයාලා දැන් මේ ඉගෙනගෙන තියෙන එක හොඳට ප්‍රගුණ කරොත් අවුරුද්දක් දෙකක් යද්දි ඔයාලා ක්‍රියාවර්ණ ගන්නවා කියන එක දෙයක් නැහැ. හැබැයි දැන් මගේ අරගත්තොත් ඔයාලට ආයි 10 පන්තිත් ඉගෙන ගන්න වෙනවා. 11 පන්තිත් ඉගෙන ගන්න වෙනවා. 10ට 11ට යද්දි ආයි වැඩ වැඩි. එතකොට මේව ඉගෙන ගන්න වෙලාවක් නැහැ. හරි. ඒ නිසා මේක හොඳට පුරුදු වෙන්න. ඒක පුරුදු වෙන්න පුළුවන් එකම විදිය මතක තියාගන්න නෙමෙයි ලියන්න, හදන්න, අභ්‍යාස කරන්න. එතකොට තමයි පුරුදු වෙන්නේ. හරි. එහෙනම් 6 වෙනි වාක්‍යයට යන්න අපි භික්ෂූන් පිඬුසිඟා වඩිති. පුතේ වාක්‍ය එකද උත්තරේ එන්න ඕනේ දෙකද? දෙක. උත්තරය දෙක. ඇයි දෙක කියලා කියන්නේ? භික්ෂූන් කියන වාක්‍ය අනුක්ත නිසා ඔව්. වඩිති කියන එක බහුවචනනේ. එර අනිවාර්යෙන් ක්‍රියාපදයක් බහුවචන වෙන්න ඕනි. හැබැයි මේකේ තියෙන්නේ භික්ෂූන් කියලා අනුක්ත පදයක්. එහෙනම් එයා ප්‍රධාන වශයෙන් මොකද්ද වෙන්න ඕන? එයාව අපි මොනවා කරන්න ඕනිද? උක්ත කරන්න. උක්ත කරන්න ඕනේ. නම් භික්ෂූන් කියන එක උක්ත කරන්න දරුවෝ. භික්ෂූන් කියන එක උක්ත කරන්න භික්ෂූන් කියන එක උක්ත කරාම කොහමද? භික්ෂූහු very good. භික්ෂූහු පිඬුසිඟා වඩිති. හැබැයි දැන් කෙනෙකුට හිතේ මෙහෙම මොක භික්ෂූන් වහන්සේ කරන්න පුළුවන්. එතකොට භික්ෂූන් වහන්සේ කරොත් වෙන්නේ පුතේ උක්ත වෙන එක නෙමෙයි. මොකද්ද වෙන්නේ? ගෞරවාර්ථ පදයක් කරපු එක. හරිද? දැන් මෙතනදී අපි කරන්න ඕනේ ගෞරවාර්ථ පදයකට යන එක නෙමෙයි. අනුක්ත පදයේ උක්ත කරන එක. නම් භික්ෂූන් කියන එකේ උක්ත පදයේ භික්ෂූන් වහන්සේ නෙමෙයි. එයාත් උක්තයි තමයි. හැබැයි ඒක ගෞරවාර්ථ උක්ත. ඒක වෙනම වර්ගයක් නේ ගෞරවාර්ථ කියන්නේ. භික්ෂූන් කියන එකේ සරල උක්තය භික්ෂූහු. හරි. එහෙනම් භික්ෂූහු භික්ෂූ නෙමෙයි තසන්‍ය භික්ෂූහු. අපි බහුවචන කරන විදි ගොඩක් තියෙනවානේ. සමහරලාට ඕ දානවා, සමහරලාවට හූ දානවා. නේද? දැන් සිසුන් කියන එකේ බහුවචනේ මොකද්ද? සිසුන් කියන එකේ උක්ත බහුවචන උක්තේ මොකද්ද කියන්නේ? සිසුන් කියන එකේ සිසුන් කියන එකේ උක්තේ මොකද්ද? සිසුන් සිසුහු නේද? සිසු ඕ කියලා කියන්නත් පුළුවන්. සිසුහු. ඒ වගේ භික්ෂූන් කියන එකේ උක්තය භික්ෂූන් කියන එකේ බහුවචනේ අල්ලා යන්න අගට එන්නේ අනිවාර්යෙන් බහුවචන වල. එහෙනම් ඒක බහුවචන උක්තය සිසුහු. හරි. 7 වෙනි වාක්‍යය උරුළු රෑන අහසේ පියඹා යති. උත්තරේ එකද දෙකද යසඳ එන්නේ? යසඳ කියන්න බලන්න. කුරුළු රෑන අහසේ පියඹා යති. එකද දෙකද උත්තරේ එන්නේ? යසඳ එක සර්. එක. ඇයි පුතේ එක කියලා කියන්නේ? හේතුව මොකද්ද? යසඳ හේතුව මොකද්ද? රෑන කියන එක බහුවචන. රෑන කියන එක බහුවචන.
බහුවචන නෙමෙයි. ඒකට මම කියනවා පදේ නමක් කියනවා අපි ඒකට. මොකද්ද කියන්නේ? බහුවචන තමයි. ඒකට අපි නමක් කියනවා. මොන පද කියලාද කියන්නේ වට? මම ඉස්සෙල්ලා කිව්වා පෙළ රංචු ඔය ඔක්කොම අයි තියෙන එක පද වර්ගයකට. මොකද්ද මේ පද වර්ගය? සමූහාර්ථවාචී ඔව් සමූහාර්ථවාචී පද. very good ගීෂාන්. සමූහාර්ථවාචී පද. සමූහාර්ථවාචී පදයක් වාක්‍යයක ආවහම මං කිව්වා එයා දිහා නෙමෙයි බලන්නේ වෙන එක්කෙනෙක් දිහා. කවුරු දිහාද බලන්නේ? එයාට කලින් ඉන්න එක්කෙනා මොකෙක්ද කියලා බලන්න. පණ තියෙන කෙනෙක්ද පණ නැති කෙනෙක්ද? එහෙනම් රෑන දිහා බලලා හිමින් බලනවා වම් අත පැත්ත ඊට ඉස්සෙල්ලා ඉන්න එක්කෙනා කවුද? කුරුළු. පණ තියනවද නැද්ද? පණ තියෙනවා. පණ තියෙනවා නම් කෙලින්ම ක්‍රියාපදේ බහුවචන වෙනවා. පණ නැත්නම් ක්‍රියාපදේ ඒකවචන. සමූහාර්ථවාචී පදයක් තිබ්බ කියලා විතරක් ක්‍රියාපදේ බහුවචන වෙන්නේ නැහැ. එයාට ඊට ඉස්සෙල්ලා ඉන්න එක්කෙනා පණ තියෙන කෙනෙක් වෙන්නත් ඕන. හරි එහෙනම් කුරුළු රෑන අහසේ පියඹා යති කියන එක හරිද වැරදිද? වාක්‍ය හරි. ඒ නිසා උත්තරය 1. ඊළඟ වාක්‍යයට යන් 8. මුත්තනුවෝ මිදල ඇමදුවේය. දැන් මේ වාක්‍ය මට හදලා කියන්න 1ද 2ද උත්තරේ එන්න ඕන කියලා. 2. උත්තරය 2. 2. ඇයි තසන්‍ය 2 කියලා කියන්නේ? මුත්තනෝ කියන්නේ ගෞරවාර්ථ පදයක්. එතකොට ක්‍රියාපදයේ බහුවචන විය යුතුයි. බහුවචන වෙන්න ඕනි. එහෙනම් මට ගීෂානි කියන්න ක්‍රියාපදයේ බහුවචනෙට දාලා වාක්‍ය හරි ගස්සලා කියන්න බලන්න. වාක්‍ය හරි ගස්සලා කියන්න බලන්න එහෙනම්. ගීෂානි ගීෂාන්ට නින්ද ගියාද? මුත්තනෝ මිදුල ඇමදුවෝය මුත්තනෝ මිදුල ඇමදුවෝය. very good. ඇමදුවේය කියන එකේ බහුවචනේ ඇමදුවෝය එච්චරයි. 9. සිසු ඒ වාක්‍ය ලියා ගන්න හරි ගස්සපු එකත් ලියා ගන්න ඕනි. මුත්තනෝ මිදුල ඇමදුවෝය. 9. සිසු කෙල්ල ශ්‍රමදානයට සම්බන්ධ විය. මේකට 1ද 2ද එන්නේ කියලා කියන්න. සිසු කැල ශ්‍රමදානයට සම්බන්ධ විය. 1ද 2ද? මට යසන්ද කියන්න පුතේ උත්තරය. යසන්ද මොකක්ද සර්? 9 වෙනි වාක්‍යෙට උත්තරය මොකක්ද කියලා අහන්න. සිසු කල සමාදානයට සම්බන්ධ වෙති. හරි. තසන්න කියන්නේ මොකද්ද? මට මුලින්ම කියන්න ඒ කියන්නේ උත්තරේ වැරදි කියලා නේද මේ යසන්ද කියන්නේ? වාක්‍ය වැරදි කියලා නේද? ඔව් සර්. ඔව් වාක්‍ය වැරදි. ඒ නිසා 2 හරි ගැස්සෙන්න ඕනි සම්බන්ධ වෙති කියලා කියන්නේ. මට කියන්න ගීෂානි කොහොමද එන්න ඕනි වාක්‍ය? මුලින්ම කියන හරිද වැරදිද? කියන 1ද 2ද උත්තරේ වැරදි නම් කොහොමද හැදෙන්න ඕන? සිසු කල ශ්‍රමදානයට සම්බන්ධ වූහ. හරි. තසන්න කියන්න බලන්න. සිසු කැල ශ්‍රමදානයට සම්බන්ධ වූෝය. වූෝය. හරි. දැන් අපි බලමු. පුතේ මෙහෙමනේ. මං කිව්වා කැල කියලා වචනයක් තියෙනවා වාක්‍ය. එයා මොන වචනයක්ද? සමූහාර්ථවාචී වචනයක්. එයාව දැක්කේට අපි බලන්නේ කවුරු දිහාද? එයාට ඉස්සෙල්ලා ඉන්නේ කවුද කියලා. කවුද ඉන්නේ? සිසු. පණ තියනවද නැද්ද? පණ තියනවා. එහෙනම් අනිවාර්යෙන් ක්‍රියාපදයේ මොනවා වෙන්න ඕනිද? බහුවචන වෙන්න ඕන. එහෙනම් ශ්‍රමදානයට සම්බන්ධ ක්‍රියාපදයේ බහුවචනයට දාද්දී දැන් මේ ක්‍රියාපදයේ තියෙන කාලයක් තියෙනවනේ. ඒ කාලෙම්ම තමයි බහුවචනයට දාන්නේ. අපිට ඕනි කාලෙට දාන්න බෑ. අපි බහුවචනයට හරවන්න ඕනි. හැබැයි බහුවචනයට හරවද්දී
අපිට ඕනි කාලෙකින් බහුවචන හරවන්න බෑ. දැන් ඉන්න කාලේ දැනට මේ වාක්‍යයේ තියෙන කාලයක් තියෙනවනේ. ඒ කාලෙන්ම තමයි බහුවචනෙට දාන්නේ. හරි. දැන් මේ විය කියන එක මොන කාලද දරුවෝ? අතීත කාල. ඔව්. යසඳ බලාගන්න විය කියලා කියන්නේ අතීත කාල. එහෙනම් අපි දාන්නත් ඕනි බහුවචනට මොන කාලෙන්ද? අතීත කාලෙන්ම තමයි. එහෙනම් විය කියන එකේ අතීත කාල බහුවචන රූප මොනවද? ඌෝය, ඌහ, එකක් තමයි වූෝය. අනිත් එක තමයි ඌහ. වූහ. එකක් වූෝය අනිත් එක වූහ. නිසා ඒ දෙකම හරි. එක්ක වූෝය කියලා ලියන්න. එහෙම නැත්නම් වූහ කියලා කියන්න. නිසා ගීෂානී තසන්නගේ දෙන්නගේම උත්තර හරි. යසඳගේ උත්තරේ යසඳ බහුවචන කරා. ඒක හරි. හැබැයි කාලය අල්ලගත්තේ නැහැ. වෙති කියලා කිව්වම මොන කාලද යසඳ? වෙති කිව්වම මොන කාලද යසඳ? මොකද්ද කාලය? වෙති කිව්වම මොන කාලද යසඳ? කෝ යසඳ? යසඳ වල්ල ගන්න එක තමයි මට මේ පන්ති අමාරුම වැඩේ. උගන්නන එකවත් වෙන මොනවත් නෙමෙයි යසඳ වල්ලා ගැනීම. යසඳ නැද්ද ආයි පන්ති? ඔව් සර්. දරුවට මම ප්‍රශ්නයක් අහුවාම ඇහෙන්නේ නැති එක තමයි වැඩේ. මට තේරෙන්නේ නැත්නම් මොකද කියලා. ඒක කැඩි කැඩි ඒක තමයි පුතේ මොකක් හරි බලන්න ඔය සිග්නල් ගැටලුව විසඳ ගන්න. ඔව් ඔය සර්, රවුටර් මම එකකින්ද කනෙක්ට් වෙන්නේ? නෑ සර්. ඒක වෙන්නේ නැති සමහර විට කෙසේ නමුත් මොකක් හරි විසඳුමක් හදාගන්න ඕනේ. අනිත් ඒවාට නැතුව මේකට විතරක් වෙන්න දෙන්නේ නැහැ. මගේ සිග්නල් ප්‍රශ්නකුත් නැහැ. මට රවුටරෙන් හන්ද සිග්නල් තියෙනවා. අනිත් කට්ටියට ඇහෙනවනේ නේද? ඔව් සර්. ඔයතර යසඳර විතරක් ඇහෙන්නේ නැහැ කියලා නේ. යසඳගේ තමයි ගැටලුව තියෙන්නේ. පොඩ්ඩක් බලන්න මොකද කරන්න කියලා. හරි එතකොට මම ඇහුවේ යසඳගෙන් වෙති කියලා කිව්වා මේක මොන කාලද? යසඳ කිව්වේ වෙති කියලානේ සම්බන්ධ වෙති කියලා. ඒක මොන කාලද? හරි වෙන කවුරු කියන්නේ වෙති කියන්නේ මොන කාලද? වර්තමාන වර්තමාන කාල. ඔව් වර්තමාන කාල. මේ වාක්‍යය තියෙන්නේ අතීතයෙන් නිසා වර්තමානයෙන් බහුවචන කරාට වාක්‍ය වැරදි. අතීතයෙන්ම තමයි බහුවචන කරන්න ඕන. 10 වෙනි වාක්‍යයට යමු. පොඩි පෙළ සුළඟේ ලෙල දෙයි. එකද දෙකද උත්තරය? එක. උත්තරේ එක. ඇයි එක කියලා කියන්නේ? පෙළ කියලා මෙතන සමූහාර්ථවාචී පදයක් තියෙනවනේ. සමූහාර්ථවාචී වුණොත් ක්‍රියාපදේ බහුවචන වෙන්න එපා. ඇයි හරි කියන්නේ? කොඩි කියන වචනය අප්‍රාණවාචක නිසා. ඔව් පෙළ කියලා සමූහාර්ථවාචී පදයක් තිබ්බට එයාට ඉස්සෙල්ලා ඉන්න කොඩි අප්‍රාණවාචී. අප්‍රාණවාචී එකක් නෙමෙයි 1000ක් ආවත් ක්‍රියාපදේ ඒක වචන. හරි එහෙනම් ඔන්න වාක්‍ය ටික ඔයාලා මේකේ ඉගෙනගත යුතු දේවල් තිබ්බා. ගොඩක් අය සමහර තැන් වරද්ද ගත්තා. විතර ඒ වාස්ලෙන් ඔයාලා පණිවිඩයක් ඔලුවට ගන්න ඕනේ වාක්‍ය සම්පාදනය පිළිබඳව. හරි දැන් ඔන්න මම අද කරන්න ආව පාඩම මට දැන් කරන්න වෙන්නේ නැහැ වෙලා මදි. හරි මම මේ ටියුට් එක ඔයාලට දැන් දාලා තියෙන්නේ. හරි ඔයාලා මේක බලාගෙන පුතේ අනිවාර්ය වාක්‍ය හදාගන්න. මේ ටියුට් එක print out එකක් අරගෙන හෝ පොතේ ලියාගෙන හෝ මේ කොටස සම්පූර්ණ වාක්‍ය සාධනය කියලා කන්න මේ කවුද කුමාරතුංග මහත්තයාගේ පාඩමට අදාළව මේ කොටස ලියවිලා තියෙන්න ඕනේ ඔයාලගේ පොතේ. හරිද? එක්ක print out එකක් කරන් පොතේ අලෝ ගන්න. එහෙම නැත්නම් මේ දවස්වල print out ගන්න යන්න අමාරුයිනේ. ඒ නිසා මේ කොටස එක පිටුවක්නේ තියෙන්නේ. කුමාරතුංග මුනිදාස මහත්තයාගේ පාඩමට අදාළව මේක ලියලා සම්පූර්ණ කොටස ලියලා තියාගන්න ඕනේ. නැත්නම් අපි පාඩම කරා කියලා මතකත් නැහැනේ. අපි සමහර ලාවට මම ඔයාලට පන්තියේ මේක කරලා ටියුට් එක දානවා ඔයාලගේ මේකට.
එතකොට ගෙදර කට්ටිය වෙලුවොත් එහෙම මේ පාඩම් කෙල්ලද කියලා කෙල්ල නැහැ. මොනවද ලියලා නැහැනේ පොතේ. මම නමුත් පාඩම පන්තියේ කරලා ටියුට් එක දාලා තියෙන්නේ. ඒ නිසා ලියා ගන්න එක අනිවාර්යෙන් කරන්න. මොකද පස්සේ බලද්දි හරි ඒක අපිට පේන්න තියෙන්න ඕනේ ලියා ගන්න කොටස. ඒ නිසා මේක අනිවාර්යෙන් පොතේ ලියලා තියන්න ඕනි. මම ඒක ලබන සතිය අහනවා ලිව්වද කියලා අනිවාර්යෙන් ලියලා තියා ගන්න ඕනේ. දැන් අපි යමු මං ඔයාලට කිව්වා අද එනකොට වැඩ ටිකක් කරගෙන එන්න කියලා ගිය සතියේ මතකද? පළවෙනි වැඩේ තමයි මම කිව්වා කුමාරතුංග මුනිදාස මහත්තයා ගැන තමයි අපි කතා කරේ. එයා ගැන මොකද්ද ලියාගෙන එන්න කිව්වේ? එයා ගැන මොනවා හරි ලියන් එන්න කිව්වද? නැද්ද? කිව්වේ නැද්ද? කුමාරතුංග මුනිදාස මහත්තයා ගැන ලියන් එන්න කියලා මොනවා හරි මං කිව්වේ නැද්ද? රචනාව ලිව්වද තසන්යා? ඔව් සර්. මොකක් ගැනද පුතේ රචනාව ලිව්වේ? දෙස බස රැස රැකගනි. මම රචනාව ලියන්නේ කිව්වේ ඒක ගැනනේ. දේශ බස රැස රැකගනි. ඒක අපි කතා කරේ ඇයි? කුමාරතුංග මුනිදාස මහත්තයාව සම්බන්ධ කරලා තමයි නේ. හරි. රචනාව කවුද ගීෂාන් ලිව්වද? ගීෂානි රචනාව ලිව්වද? ලියන්න බැරි වුණා සර්. අයියෝ ඇයි යසන්දටත් ඇහෙන්න නැතුව ඇතිනේ. හරි. යසන්දටත් ඇහෙන්න නැතුව තියන්නේ යසන්ද ලිව්වද පුතේ රචනාව? නෑ සර්. ඒකනේ මං කිව්වේ. වැඩ නොකර ඉන්න නම් ඇහෙන්නේ නැහැ. ඒව මේවා පාවිච්චි කරන්න එපා දරුවෝ. එකක් ඔයාලගේ කාලය අනික ඔයාලගේ මුදල්. ඒ නිසා අනිවාර්යෙන් වැඩ කරන්න. හරි කමන්නේ. තසන්න ලියලා තියෙනවනේ. නුවන්‍ය ගිසති පන්තියේ හිටියද? ආස ගිසති ආවේ නැත්තේ ඇයි? ගිය සතියේ සර් තාත්තට කොරෝනා හැදිලා හින්දා එන්න බැරි. ඔයාලා ගෙදර තාත්තට කොරෝනා හැදුනද? ඔව් සර්. ඔයාලට ප්‍රශ්නයක් වුණේ නැද්ද? නෑ. දැන් හොඳයිද? තාම නෑ සර්. දැන් කට්ටියව නිරෝධායනය කරලා තියෙන්නේ. ඔව්. හොඳයි කමන්නේ. දවස් 14ක් හිටියම ඉබේම හරියනවා. පරිස්සමට ඉන්න තමයි තියෙන්නේ. හරි. මේ මොනවද පුතේ තියෙන අපහසුතා තියෙනවද? ඒ කියන්නේ හුස්ම ගන්න අමාරු, කතා කරන්න අමාරු, මහන්සි වෙනවා එහෙම තියෙනව නේද? එහෙම ගැටලු මොනවත් ඔයාලට නැහැනේ. මොකද්ද සර්? කියන්නේ ඔයාලට මොන හරි කායික අපහසුතා තියෙනවද? හුස්ම ගන්න අමාරු හරි, හෙම්බිරිසාව හැදිලා හරි එහෙම තියෙනවද? නෑ සර්. ඔව්. තාත්තා වැඩට යන තැනින්ද හැදිලා තියෙන්නේ? ඔව්. හරි. කොහොම හරි පරිස්සමට ඉන්න එක තමයි කියන්න තියෙන්නේ. හරි. තසන්න එන රචනාව කියමුද පුතේ අපි? හා සර්. තසන්නයා සර් කියනවා ඔව් පටන් ගන්න. දෙස බස රැස රැකගනිමු. කුමාරතුංග මුනිදාස මහතා විසින් කියූ දෙස බස රැස රැකගනිමු යන කියමන මෙසේය. දෙස යනු අප වාසය කරන දේශය යනුන් හැඳින්වේ. බස යනු අප විසින් පරිහරණය කරන මව් භාෂාව ලෙසින් හඳුන්වයි. රැස යනු සෑම පුද්ගලයෙකුටම ආවේනික වූ ජාතියයි. දේශය විනාශ වීමට මූලිකම හේතු වී ඇත්තේ මනුෂ්‍ය වර්ගයා විසින්ය. මේ සඳහා එදිනෙදා ජීවිතයේදී පුද්ගලයන් විසින් ප්ලාස්ටික් පොලිතින් කවර පරිසරයට මුදා හැරීමේදී ඇතිවෙන්නා වූ ගැටලු වර්තමාන කාලයේදී අපට දැක ගැනීමට හැකිය. තවද වර්තමානයේ සිටින මිනිසුන් අපේ දේශයට ආවේනික වූ සුලභ සම්පත් හා ඓතිහාසික වටිනාකමින් යුත් වස්තුන් විශාල මිලකට පිටරැටියන්ට අලෙවි කරති. ආදි කාලයේ මනුෂ්‍ය වර්ගයා මෙසේ
නොහැසිරුණි. ඔවුන් පරිසරයට බොහෝසේ ඇලුම් කර බැවින් වනාන්තර එළිපෙහෙළි නොකර ඒවා සුරක්ෂිතව රැක බලා ගත්තේය. එසේ මව්බිමට කැලලක් ඇති නොකළහ. එබැවින් දේශය එකල ආරක්ෂා විය. සිංහල ජාතියක් වූ අප බස හෙවත් භාෂා පිළිබඳ අවතක්සේරු ලෙස සිතනා බැවින් අපගේ මව් භාෂාව කාලයාගේ ඇවෑමෙන් සමාජයෙන් දුරස්ත වී ඇත. අපගේ මව් භාෂාව මුළු විශ්වයේම ඇත්තේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවේ පමණි. එනම් අපගේ මාතෘභූමියයි. කුමාරතුංග මුනිදාස මහතා විසින් තෙවනුවට හඳුන්වා දී ඇත්තේ රස හෙවත් ජාතිය පිළිබඳ. වර්තමානයේදී සිංහල ජාතිය පිරිහීමට ලක්ව ඇත. මේ සඳහා හේතු වී ඇත්තේ පුංචි පවුල රත්තරන් කියා පිටරැටියන් විසින් මනුෂ්‍යයාගේ සිත් තුළට පවා පෙන්වා දී ඇත්තේ අපගේ ජනවර්ගය බෝ කිරීම නවතාලීම සඳහාය. එකල මුතුන් මිත්තෝ අපගේ ජාතිය රැක ගැනීම සඳහා දරුමුණුබුරන් දෑයට දායාද කළහ. දෙස හෙවත් දේශය රැක ගැනීම සඳහා රටේ ජනතාව විසින් පරිසරයට මුදාහරින අපද්‍රව්‍ය නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය කොට කෘෂිකාර්මික දේශයක් ලෙස පවත්වා ගත හැකිය. අපගේ සිංහල භාෂාව එසේ නැතහොත් බස ආරක්ෂා කිරීමට අප නිරන්තරයෙන්ම සිංහල භාෂා පරිහරණය කළ යුතුය. පැරණි ග්‍රන්ථ සංස්කරණය කළ යුතුය. එමෙන්ම ජාතිය ආරක්ෂා කර ගැනීම සඳහා අපගේ ජනවර්ගයා දෑයට දායාද කළ හැකිය. එසේම සිංහල කාන්තාවන් අන්‍යාගාමී සමග විවාහ ගිවිස නොවීමෙන්ද අපගේ ජාතිය ආරක්ෂා කරගත හැකිය. කුමාරතුංග මුනිදාස මහතා යනු අපගේ දේශයේ භාෂාව සහ ජාතිය ආරක්ෂා කිරීමට දායක වූ ශ්‍රේෂ්ඨ පුරෝගාමියෙකි. අපිද එතුමන්සේ අපේ වටිනා සම්පත් ආරක්ෂා කර ගනිමු. හොඳයි. ඔව්. බොහොම හොඳයි. කරුණු ගොඩක් ලියලා තියෙනවා. එතනදී පුතේ දැන් අපිට දැන් භාෂාව රැක ගන්න එකට අදාළව අපිට තව ලියන්න තිබ්බ කුමාරතුංග මුනිදාස මහත්තයා කරපු වැඩ එහෙම නේද? භාෂාව රැක ගන්න කුමාරතුංග මහත්තයා මොනවද කරේ? එයා කරපු දේවල් තමයි එකක් භාෂාව පිරිසිදු කරන්න කියලා අර වඩුව දැන් හැදුවා කියලා අපි කිව්වා නේද? වඩුව දැන් හැදුවා යා. මතකද ඒක? අලුත් වචන හැදුවා කියලා අපි කිව්වේ. මතකද? ඔව් සර්. ඔව් එහෙම කිව්වා. ඒ කියන්නේ භාෂාව ආරක්ෂා කර. ඒතර එයා කරපු වැඩ ටිකක් භාෂාව ආරක්ෂා කර ගැනීම කියන කාරණාව යටතේ දාන්න තිබ්බා. කෙසේ නමුත් රචනාව හොඳයි. හැබැයි පොඩි අවුලක් තියෙනවා. ඒ අවුල තමයි රචනාවේ නෙමෙයි. ඒ අදහස් වල පුතේ පුංචි තැනක පොඩි පැටලවිල්ලක් තියෙන මම ඒක පොඩ්ඩක් කියලා දෙන්නම් මේ. දැන් අපි ජාතිය ගැන කියනවනේ. ඒ ජාතිය ගැන කියනකොට පුතේ අපි ශ්‍රී ලාංකිකයෝ විදියට හිතන්න ඕනි සිංහල ජාතිය, මුස්ලිම් ජාතිය, දෙමළ ජාතිය කියලා නෙවෙයි. මොන ජාතිය කියලාද හිතන්න ඕන? අපි හැමෝම මොන ජාතිය කියලාද? ශ්‍රී ලාංකික කියන ජාතියේ කියලා තමයි හිතන්නේ. අපි පෞද්ගලිකව අපේ සිංහල ජාතිය රැක ගන්න ඕනේ. එහෙම කාරණාවකට යන්න එච්චර හොඳ නෑ ඒක. හරිද? එහෙම අපි තනියෙන් නිකන් තනි ජාතියක් විදියට දැන් අපි කැමතිද ලංකාව මුස්ලිම් ජාතිය ගැන මුස්ලිම් අයට විතරක් යනවට හරි කෙනෙක් මුස්ලිම් ජාතිය ගැන විතරක් කතා කරන්නට අපි කැමතිද? අපේ පොඩි අකමැත්තක් තියෙනවනේ. ඒ වගේ තමයි අපි හැමෝම නමුත් අපි හැමෝටම පොදුවේ එන්න පුළුවන් තැන තමයි ශ්‍රී ලාංකික කියන ජාතිය කියන තැන. අන්නේ කාරණාවට આવොත් අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන් තැන. ඒ නිසා කිසිම වෙලාවක තනියෙන් නිකන් සිංහල ජාතිය එහෙම කියලා වෙනම තනි ජාතියක් ගැන කතා කරන්න එපා. අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනි පොදු ජාතියක් ගැන කතා කරන්න. එහෙනම් පොදු ජාතියක් ගැන කතා කිරීමෙන් විතරයි අපි හැමෝටම එක තැනකට එන්න පුළුවන් කමක් තියෙන. හැමෝම නැත්තම් තනිව කතා කරොත් තනි ජාතීන් තියෙයි. තනි ජාතීන් වලට ගැටලු තියෙයි. තනි ජාතීන් සදා යුද්ධ තියෙයි. ඒක විසඳ ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි පොදු ජාතියක් විදිහට හිතන එක. හරි ඒ අදහස පොඩ්ඩක් වෙනස් කරගන්න. නැත්නම් රචනාව සෑහෙන්න හොඳයි. කරුණු හොයලා කරුණු වෙනම ලියලා තියෙනවා. බොහොම හොඳයි රචනාව. අර අදහස පොඩ්ඩක් වෙනස් කරගන්න. ඇයි අපි තනියෙන් හිතන්නේ? තනියෙන් හිතන නිසා නේද ලංකාවේ දැන් යුද්ධ තිබිලා, ගැටුම් වෙලා, මිනිස්සු දහස් ගාණක් මැරිලා. හරි එහෙම වුණේ ඔය තනිව ජාතීන් විදිහට හිතපු නිසානේ.
එහෙම හිතන්න. දැන් ඉන්දියාවේ හිතන්නකෝ. දැන් අපි දන්න ඉන්දියාව කීව හැටි අපිට මතක් වෙන නළුව කවුද? ඔයාලට මතක් වෙන නළුව කවුද? ඉන්දියාව කීව හැටි. ගීෂානට මතක් කර නළුවෙක් ඉන්නවද ඉන්දියාව කීව හැටි? ඉන්දියාව නළුවෙක් කවුද? කාවත් මතක් වෙන්නේ නැද්ද? රසන්නට මතක් කර නළුවෙක් ඉන්නවද? මතක් වෙන්නේ නැද්ද කාවත්? ඔයාලා කැමතිම හින්දි නළුව කවුද කියන්නකෝ? හින්දිය බලන්නේ නැද්ද? මතක් වෙන්නේ නැද්ද කාටවත්? සර් ශාරුක් ખાન. හරි ශාරුක් ખાන් ගමු. ශාරුක් ખાන් අපි දන්නේ ඉන්දියානු හින්දි නළුවෙක් විදියටනේ. ඔය ශාරුක් ખાන්ගේ ආගම මොකද්ද? ඉස්ලාම්. ඔව් මුස්ලිම් ආගම ඉස්ලාම් ආගම. හැබැයි දැන් අපි කවුරුත් යාව මුස්ලිම් භක්තියෙක් විදියට දන්නවද? නෑ. නෑනේ. අපි දන්නේ ආයි හින්දු මිනිස්සෙක් ඉන්දියාවේ මිනිස්සෙක් කියලානේ. අන්නේ තැනට එන්න පුළුවන් නම් ලංකාවටත් ඒ කියන්නේ ලංකාවෙත් අපි එයාගේ ආගම ගැන කතාවක් නෑ ජාතිය ගැන පොදුවේ ලාංකිකයෝ විදිහට හිතන්න පුළුවන් නම් අන්න එක සෑහෙන්න හොඳ දෙයක්. ලංකාවේ එහෙම නොවෙන්න එක හේතුවක් තියෙනවා පුතේ ඒ තමයි ලංකාවේ එක එක ජාතීන්ක දැන් අපි මෙහෙම හිතන්නකෝ අපි ක්‍රිස්තියානි ආගමේ කට්ටියයි අතර දැන් ක්‍රිස්තියානි ආගමේ කට්ටියගේ ජාතිය මොකද්ද? ක්‍රිස්තියානි අයගේ ජාතිය මොකද්ද? ආගම ක්‍රිස්තියානි ජාතිය මොකද්ද? ජාතිය සිංහල ජාතිය. හරිද? මුස්ලිම් අයගේ ආගම ඉස්ලාම් ජාතිය මොකද්ද? මුස්ලිම්. හේතුව මොකද්ද? එයාලට වෙනම භාෂාවක් තියෙනවා. දැන් ඔයාලා හිතන්නේ ලංකාවේ හැමෝම එක භාෂාවක් කතා කරා නම් වෙන වෙනම ජාති තියෙයිද? වෙන වෙනම ජාති නැහැ. අර ක්‍රිස්තියානි වගේ වෙනවා. ආගම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ජාති එකයි. ඒ නිසා අපි අර ආගමෙන් හරි භාෂාවෙන් හරි වෙනස් වෙලා හිතලා නිසා තමයි මේ ගැටලු ඔක්කොම හැමෝම එකක් කියලා හිතුවනම් ප්‍රශ්න නැහැ. ඒ නිසා ජාතිය ගැන සාකච්ඡාවේදී පුතේ හැම වෙලාවෙම පොදු තැනකට එන්න පොදු අදහසක් දරන්න අපි පොඩි කාලේ ඉඳලා පුරුදු වෙන්න ඕනේ. වෙන වෙනම ජාති කතාවක් නෑ අපි හැමෝගෙම තියෙන රතු පාටලේ හැමෝම ඉපදිනවා ජීවත් වෙනවා මැරලා යනවා හැමෝටම තියෙන එකම ආර්ථික ප්‍රශ්න ආගම වෙනස් වෙන්න පුළුවන් ඒක තමන්ගේ කැමැත්තනේ. හැබැයි ජාතිය වශයෙන් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියලා හිතන එක තමයි හොඳම ලක්ෂණය බවට පත් වෙන්නේ. අන්නේ අදහස් රචනාවලදී ලියන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි. වෙන වෙනම ජාති ගැන ලියන්න එපා. අපි හිතමු යුද්ධයක් අපේ ලංකාවේ දින 10 ගාණක් මැරලා ගියානේ. ඒ මොකද්ද හේතුව? වෙනම රටක් කියලා. වෙන් වෙන්න උත්සාහ කරනවා කියලා කියන්නේ ප්‍රශ්නයක්. හරි. වෙන් වෙන්න උත්සාහ කරනවා කියලා කියන්නේ ප්‍රශ්නයක්. ඒක ආගම වෙන්න පුළුවන්, ජාතිය වෙන්න පුළුවන්, භාෂාව වෙන්න. පොදු තැනකට එන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. අපි තනියෙන් ජාතියක් නගා සිටවන්න කියන එක තරම් හොඳ දැන් එච්චර වැදගත් අදහසක් නෙමෙයි මේ කාලේ. කුමාරතුංග මුනිදාස මහත්තයලා අදහස් කිව්වා. ඇයි ඒ කාලේ අපිට ඉංග්‍රීසියෙන් එක ප්‍රශ්නයක් තිබ්බනේ. ලංකාව යටත් වෙලා හිටියේ. ඒ කාලේ මේවා ගොඩනගා ගන්න ඒවා පාවිච්චි කරා තමයි. දැනට අපිට ඒක ඕනේ නැහැ. දැන් අපි උත්සාහ කරන්න ඕනේ එක ජාතියක් විදියට කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතන්න. හොඳයි. ඔයාගේ රචනාව බොහොම හොඳයි. හරි? රචනාව බොහොම හොඳයි. මම මේ කියන්නේ ඔයාලා ඉස්සරහට තව වැඩි හිටියෝ වෙද්දි හිතන්න ඕනි කාරණාවක් ගැන. ඒ නිසා එහෙම හිතුවොත් තමයි අපිට කවදා හරි ලංකාවේ ඉන්න හැමෝටම පොදු ජාතියක් විදියට ඉගෙන ගන්න ඉන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඉස්සරහට අපි මරාගෙන යුද්ධ කරලා මිනිස්සු මැරිලා දැන් අපි දැක්කනේ සහරාන්ගේ ප්‍රශ්න වෙලාවේ නිකරුණේ කොයිතරම් මිනිස්සු මැරිලා ගියාද මේ කාලකන්ණියෙක්ගේ වැඩහන්න. ඒ වගේ ප්‍රශ්න ඉස්සරහටත් වෙන්න පුළුවන් අපි ඈත් වෙලා වෙන වෙනම හිටියෝ. පොදු ජාතියක් විදිහට හිතන්න පුරුදු වුණොත් තමයි අපිට ගොඩ යාමක් තියෙන්නේ. ඒකයි මම මේ කියන්නේ. රචනාව බොහොම හොඳයි. අර අදහස පෞද්ගලිකව වෙනස් කරගන්න උත්සාහ කරන්න පොදු මිනිස්සු හැමෝම ඉපදිලා මැරලා යන මිනිස්සු රටේ ජීවත් වෙන මිනිස්සු නිසා එක වර්ගයක් විදිහට හඳුන ගන්න, වටහා ගන්න, තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒකයි. හරි. කෙසේ වුව රචනාව බොහොම හොඳයි. කරුණ හොයලා කරුණ වෙන වෙනම අනිත් තුන් දෙනා
ලබන සතිය එනකොට රචනාව ලියාගෙන එන්න ඕනි. හරි. ඊට පස්සේ මම කිව්වා ඔයාලට තව වැඩක්. මොකද්ද මං කිව්වේ? මං කිව්වා ක්‍රියාපදයක් වර්ණගන්න බලාගෙන එන්න කියලා. නේද? අන්න එක එක්කෙනාට දෙනවා ධාතුවක්. දැන් මේ ධාතුවක් කියන්නේ මොකක්ද? ඒව එහෙමනම් අහන්න එපා. ඇයි? මං ඒව ගිය සතියේ කියලා දුන්නා. ධාතුවක් දෙනවා එක එක්කෙනාට. ඔයාලා දැන් මට ඒක කාල තුනේම පැහැදිලිව වර්ණනා කරලා කියන්න ඕනේ. මම මුලින්ම දෙන්නම්කෝ තසන්නයට. ධාතුව තමයි මර. මර ධාතුව කියන්නේ බරපතල ධාතුවක්. හරි. මර ධාතුව තසන්නේ මට කාල තුනේම වර්ණනා කරලා පෙන්නන්න. තසන්නයා සර් මර ධාතුව වර්ණගන්න වර්තමාන කාලෙන් ප්‍රථම පුරුෂ ඒකවචන වලින් මර එක මරයි ඔව් බහුවචන වලින් මරති ඔව් මධ්‍යම පුරුෂ ඒකවචන වලින් මරහි බහුවචන වලින් මරහු ඔව් උත්තම පුරුෂ වලින් මරමි බහුවචන මරමු මරමු ඔය වර්තමාන කාල ඊට පස්සේ අතීත කාලයෙන් ප්‍රථම පුරුෂ මැරුවේය මැරුවාය ඔව් බහුවචනයේ මැරුවෝය මැරුහ ඔව් මධ්‍යම පුරුෂ ඒකවචනයේ මැරුවෙහි බහුවචනයේ මැරුවෙහු ඔව් ඒකවචනයේ මැරුවෙමි බහුවචනයේ මැරුවෙමු මරුවෙමු very good ඊට පස්සේ අනාගත කාලෙන් අනාගත කාල ප්‍රථම පුරුෂ ඒකවචන වලින් මරන්නේය මරන්නීය බහු මරන්නෝය මධ්‍යම ඒකවචන වලින් මරන්නෙහි බහුවචන වලින් මරන්නෙහු උත්තම පුරුෂ වලින් ඒකවචන මරන්නෙමි බහුවචන මරන්නෙමු මරන්න very good බොහොම හොඳයි හරි ඊට පස්සේ මම දෙනවා ගීෂානෙට ධාතුවක් හඬ හඬ ධාතු ගීෂානි වර්ණ ගන්න කාල තුනේම ප්‍රථම පුරුෂ ඒකවචන වර්තමාන කාලය ඔව් හඬයි බහුවචන හඬති මධ්‍යම පුරුෂ හඬෙහි හඬහි බහුවචන හඬහු ඔව් උත්තම පුරුෂ හඬමි බහුවචන හඬමු හඬමු ඊට පස්සේ අතීත කාල අතීත කාල ප්‍රථම පුරුෂ ඒකවචන හැඬුවේය ස්ත්‍රීලිංග හැඬුවාය ඔව් බහුවචන හැඬුවෝය හැඬුවහ ඔව් හැඬුහ මධ්‍යම පුරුෂ මධ්‍යම පුරුෂ හැඬුවෙහි බහුවචන හැඬුවෙහු ඔව් හැඬුවෙමි හැඬුවෙමු හැඬුවෙමු හරි ඊට පස්සේ අනාගත කාල ප්‍රථම පුරුෂ ඒකවචන හඬන්නේය ස්ත්‍රීලිංග හඬන්නීය ඔව් බහුවචන හඬන්නෝය මධ්‍යම පුරුෂ ඒකවචන හඬන්නෙහි බහුවචන හඬන්නෙහු උත්තම පුරුෂ ඒකවචන හඬන්නෙමි බහුවචන හඬන්නෙමු හඬන්න very good හරි ඊට පස්සේ යසඳ ඇහෙනවද පුතේ ඔව් සර් හරි බල ධාතු වර්ණ ගන්න කාල තුනේම බල බල ධාතු යසඳ
යසද කොයි හැසඳව අල්ලගන්න එතන මං කිය මට පන්ති අමාරුම වැඩේ කිය. යසඳ හෝ යසඳ නෑ. නොවන්නේ පන්ති ඉන්නවද? නොවන්නට පුළුවන් ද පහුගිය පන්ති නම් හිටියේ නැද්ද මන්ද? නොවන්නේ වර්ණ ගන්න පුළුවන් ද ක්‍රියාපදයක්? දාස හරි. එතකොට පහුගිය පන්තිද අපි සාකච්ඡා කරා ක්‍රියා වර්ණ ගණක විදිය ගැන තසන්නට පුළුවන් නම් ලියාගත්ත සටහනක් හරි කවන්නේ නොවන්නටත් දෙන්න ලියාගන්න කුමාරික බලා ගන්න ඕනි පාඩමක් හේතුව සාමාන්‍ය පෙළ විභාගයට පුතේ අනිවාර්ය ප්‍රශ්නයක් තමයි ක්‍රියා වර්ණ කීම. එතකොට ඔයාලා මේක දැම්ම පුරුදු වුණා කියලා කියන්නේ විභාගයට ගියාම හරිම ලේසි. මොකද ගොඩාක් 11 පන්තියට ගිහිල්ලත් ළමයින්ට බැරි එකක් තමයි ඔය ක්‍රියාපද වර්ණ කීම. ඒ නිසා අනිවාර්යෙන් පුරුදු වෙන්න. යසඳට මට තේරෙන්නේ නැහැ එහෙන්නේ නැද්ද වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් ඇහුවාම විතරක් ඇහෙන්නේ නැති වෙන්න හේතුව මට පැහැදිලි නෑ. මේ කෙසේ හෝ යසඳ මග අරින්න එපා උත්තර දෙද්දී ඒවා අනිවාර්ය වැදගත්ම කාරණා අපිට මොකද ඒක විභාගෙට එන නිසා විභාගෙට ආවහම අපිට බෑ මේ ඇහෙන්නේ නැහැ වගේ ඉන්න බෑනේ විභාගෙදී. විභාගෙදී ප්‍රශ්නේ මග අරින්නත් බෑ. විභාගෙට අනිවාර්යයෙන් මූණ දෙන්න වෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ ලැබෙන අවස්ථා මග අරගන්න එපා. එතකොට අපි මේ මග අරගන්නේ අපිට අපිවම මැනගන්න තිබ්බ chance එකක් නේ. හරියන්නේ නැරි වර්ධින්න හරි උත්තරයක් දෙන්න බලන්න ඕනේ. වර්ධින එක ප්‍රශ්නයක් නැහැ. වැරදුනාම තමයි අපි ඉගෙන ගන්න. ඒ නිසා ඒක පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න. හරි. එතකොට මම අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ආවේ ආනන්ද කුමාරස්වාමි මහත්මයා ගැන පාඩම. නමුත් ඒක අද කතා කරන්න උනේ නෑ මේ පහුගිය පන්ති සාකච්ඡාව කරපුවන්. කෙසේ හෝ දැන් ඔයාලගේ මේකේ දාලා ඇති මම ටියුට් 3ක්. එකක් තමයි වාක්‍ය රීති 23ක් සහ උදාහරණ වාක්‍ය 50ක. අභ්‍යාස වාක්‍ය 50ක් සහ රීති 23ක් තියෙන ටියුට් එකක් ඇති. ඔයාලා මේකේ රීති ඔක්කොම කතා කරේ නෑ කියලා මොනවත් බර හිතන්න එපා. ඒ ටික මම දාලා තියෙන්නේ 10 සහ 11 පන්තියේ කතා කරන කාරණාත් එක්ක. එනිසා ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාලට මම පහුගිය සතියේ කතා කරපු රීති ටික අනිවාර්යෙන් පාඩම් කරගන්න කිව්වා නේද? ඒ රීති පාඩම් කරා තසන්යා? ඔව් සර්. කියන්න බලන්න පළවෙනි රීතිය. නිත්‍ය බහුවචන වූ විට ආඛ්‍යාතයේ බහුවචන වලින් තැබිය යුතුයි. ආන අනු අනියන ගෞරවාර්ථ ප්‍රත්‍ය සමග ඕයදුණු විට ආඛ්‍යාතයේ බහුවචනයෙන් තැබිය යුතුයි. ආන අනු අනි කියන ගෞරවාර්ථ තද්දිත ප්‍රත්‍ය. හොඳේ පුතේ ඒක මතක තියාගන්න අනිවාර්යෙන් තද්දිත ප්‍රත්‍ය. ගෞරවාර්ථ තද්දිත ප්‍රත්‍ය කියන වචනේ මතක තියාගන්න. හරි. ඊට පස්සේ වහන්සේ දෑ යන පද යෙදුණු විටත් ආඛ්‍යාතයේ බහුවචනයෙන් තැබිය යුතුයි. තැබිය යුතුය. එච්චරයි නේද කිව්වේ අපි? ප්‍රාණවාචී පදයක් සමූහාර්ථවාචී පදයක් සමග එනකොටත් ආඛ්‍යාතයේ බහුවචනයෙන් බහුවචන වෙනවා. අන්නේම රීති ටික මතක තියාගන්න දරුවෝ. ඒ රීති හතරත් එක්ක තව රීති 19ක් මගේ ටියුට් එකේ තියෙනවා. ඒව ඔයාලා නිකන් පොඩ්ඩක් කියවලා තියාගන්න. 10 සහ 11 පන්ති වලදී තමයි අපේ රීති ඔක්කොම සාකච්ඡා කරන්නේ. දැන් ටික නිකන් ළඟ තියන් කියව ගන්න. ඊට පස්සේ දැන් මේ අපි කරපු මේ පාඩමක් දාලා තියෙනවා. ඒකත් බලා ගන්න. කුමාරතුංග මුනිදාස මහත්තයා ගැන අභ්‍යාස ටිකකුත් මම එක්සර්සයිස් එකක් විදිහට දාලා ඇති. ඒකත් ඔයාලා ගෙදරදී ඉන්න ගමන් කරන්න. පැහැදිලිද? හරි. එහෙනම් ඊළඟ දවසේදී අපි ආනන්ද කුමාරස්වාමි මහත්මයා පිළිබඳ පාඩම සාකච්ඡා කරමු. එහෙනම් අපි එතනින් පන්ති නිමා කරනවා. හැම දිනකටම බොහොම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන් සර්. Thank you. ආස්වාස